එතකොට අපේ සමහර සිල් සමාදන් වෙන උපාසකම්මත් කොණ්ඩයා වෙඩි තියලා මරන්න ඕනේ කියනවා. කොණ්ඩයා මරන්න ඕනේ. කොණ්ඩයා බැඳලා ගල් ගහන්න ඕනේ. අඬු කඩන්න ඕනේ. එතකොට කොණ්ඩයයි උපාසකම්මලයි අතර ලොකු වෙනසක් නැහැ. ඉපදෙන්නත් කලින් මිනිසයන් ඝාතනය කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. පැහැදිලිවම කිව්වොත් ගබ්සා කිරීම ආදී ඒ හින්දා තමයි කරන හැම පින්කමකදීම ඔබ ප්‍රාර්ථනා කරන්න ඕනේ මට සුඛ මරණයක් උදා වේවා කියලා. නායකයෙක් හෝ රජ කෙනෙක් ඒ ඝාතනය කරලා අවසන් කරාට පස්සේ වැසියෝ විදිහට අපිට කිරිබත් කාලා සමරන්න දෙයක් ඒකේ නැහැ. ආයුබෝවන් සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. මේ ස්ථානයේ වැඩ හිඳින පූජ්‍ය ඇන්නරුවේ රතනසිරි ස්වාමින් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම මේ මහඟු පුණ්‍ය කර්මයට සහභාගී වෙලා ඉන්න පින්වත් ඔබ සියලු දෙනාගෙන් අවසරයි. තෙවන වතාවට තමයි මම ඔබ හමුවේ මේ ධර්ම සාකච්ඡාවට සහභාගී වෙන්නේ. නැවත වතාවක් මෙවන් උතුම් කටයුත්තකට අපි දන්නවා ධර්ම දාණය තමයි උතුම්ම දාණය විදිහට සැලකන්නේ. ඒ ධර්ම දානමය මේ පුණ්‍ය කර්මයට මාව සම්බන්ධ කර ගැනීම පිළිබඳව මම තෙවන වතාවටත් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට මගේ ස්තුතිය පළ කරන්න කැමතියි. අපි අද දවසේ මාතෘකාව කුමක්ද කියන එක සොයාගෙන යන එක තමයි මුලින්ම අපි කරන්න ඕනේ. මේ පිළිබඳව මම කල්පනා කරා මොන විදිහේ ප්‍රවේශයක්ද අපි ලබාගත යුත්තේ කියලා. අපි බෞද්ධ විදිහට අපිට ගොඩාක් ක්‍රමවේදයන් බුද්ධ දර්ශනය ඇතුලේ දේශනා කරලා දීලා තියෙනවා. ඒ වගේම පහදලා දීලා තියෙනවා. අනුගමනය කළ යුතු වත්පිළිවෙත්, ශික්ෂාපද වැනි බොහෝ දේවල්. නමුත් මේවා අනුගමනය කරද්දී අපි මෙහි හරය ගැඹුරින් අධ්‍යයනය කරනවද නැද්ද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් අපි තුල තියෙනවා. උදාහරණයකට ගත්තොත් අපි ඉතිපිසෝ ගාථාව සජ්ජායනය කරන වෙලාවට අපි ඇත්තටම බුදු ගුණ සිහි කරමින් දේ ගායනා කරන්නේ නැත්නම් අපි වචන ටික ප්‍රකාශ කරනවා පමණද? අපිට අපේ හදවතට අපි තට්ටු කරලා බැලුවොත් ගොඩක් වෙලාවට අපි වචන ටික ප්‍රකාශ කරනවා විනා එහි අන්තර්ගත වන හරය අපි කල්පනා කරන්නේ අඩුවෙන්. අනිත් වැදගත්ම කාරණය තමයි කියන වෙලාවට කෙසේ වෙතත් පසු ඔබ විවේකීව ඉන්න වෙලාවක වුණත් ඒ දහම් කරුණු ගැන ඔබ හිතලා ඒ ගැන විශ්ලේෂණයක යෙදিলা තියෙනවා. අපි මේ ධර්මය අවබෝධ කරගත යුතුයි. යම් කිසි දිනක අපි මෝක්ෂය සාක්ෂාත් කර ගන්නවා නම් අපි මේ අවබෝධය තමයි ලබා ගන්න ඕනේ. අවබෝධයට අපි අසාගෙන සිටීම පමණක් ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. අපි මේ දර්ශනය විශ්ලේෂණය කරලා තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. අපි දන්න පරණ කතාවක් තියෙනවා. අර ගමරාල සිල් ගත්තා වගේ කියලා. කතාව මම කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයාලා හැමෝම මේක දන්නවා. අර ගම මහගේ බල කරලා ගමරාලව සිල් ගන්න ඇරියට පස්සේ උපදෙස් ලැබිලා තිබුණේ කියන දේ කියන්න කියලා. කියන දේ කියන්න ගිහිල්ලා වෙච්ච අකරතැබේ මොකද්ද කියලා අපි හැමෝම දන්නවා. ඉතින් ඇත්තටම ඒ ගමරාලගෙයි අපේයි ලොකු වෙනසක් තියෙනවා. අපිත් කරන්නේ බොහෝ වෙලාවට කියන දේ නැවත පුනරුච්චාරණය කරනවා විනා එහි ගැඹුර හොයා බලන්න පෙළඹෙන ප්‍රමාණය ගොඩක් දුරට අඩුයි. එහෙමනම් අපි ගොඩාක් පළල් තැනකින් මේක පටන් ගන්න නැතුව මට හිතෙනවා අපිට ඊටා සමීප අපිට නිතර හම්බෙන උදේහව හම්බෙන පංචශීලයෙන්ම මේක පටන් ගත්තොත් හොඳයි කියලා. එතකොට පංචශීලයේ කරුණු පහක් තියෙනවානේ. මේ කරුණු පහම ගැන අපි විශ්ලේෂණය කරනවා නම් ඒක ගොඩාක් පළල් වැඩි වෙන්න පුළුවන්. ඒ හින්දා මේ සාකච්ඡාව පටු කර ගැනීම සඳහා ප්‍රාණඝාතය එහෙම නැත්නම් පළවෙනි සිල්පදය මම අද තෝරගන්නවා අපේ මාතෘකාව විදියට. පළවෙනි සිල්පදයේ විදියට ගත්තොත් අපි ප්‍රාණඝාතයෙන් වැළකී සිටීම කියලා ගත්තාම මේ අපිට හිතෙන්න පුළුවන් ඒක එච්චර දෙයක් නෙමෙයි. ඉතින් අපි සත්තු මරන්න හොඳ නැහැ. ඒකෙන් වැළකීලා ඉන්නයි තියෙන්නේ කියලා. නමුත් අපි අද සමාජයේ ජීවත් වෙද්දී අපි එදිනෙදා අපි ලබා ගන්න අත්දැකීම් එක්ක මේක කොයිතාක් දුරට ගැඹුරට අපි මේක අධ්‍යයනය කරලා තියෙනවද කියන එක අපිට හොයා බලන්න දැන් අද අපට අවස්ථාවක් උදා වෙලා තිබෙනවා. ඒ සියලු මම්පෙත් ඔබට විවර කරලා දෙන්න අපි සූදානමින් ඉන්නවා. අපි ඇත්තටම මේ දේවල් ගැන මීට කලින් හිතලා තියෙනවද කියලා බලන්න. හොඳයි. එතකොට අපි
උදේ හවහ පන්සිල් සමාදන් වෙනවා. පන්සිල් සමාදන් වෙලා අපි බලාපොරොත්තු වෙනවා ඒ අකුසල කර්ම වලින් වැළකීලා ඉන්න. නමුත් අපිට ඒකෙන් ගැලවෙන්න තියෙන ඉඩකඩ හරි අමාරුවෙන් තමයි අපි ලබා ගන්න. ගොඩක් වෙලාවට පන්සිල් පද පහත් අපට ආරක්ෂා කරගන්න බැරි වෙන අවස්ථා තමයි වැඩි. ඉතින් මම මුලින්ම අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අසා දැනගන්න කැමති අපි ඇයි නිතිපතා මේ පාණාතිපාතා අද අපේ මාතෘකාව ඒක නිසා ඒ කොටස පාණාතිපාතා කියන සිල්පදය අපි නිතිපතා සමාදන් වී යුත්තේ ඇයි කියන එක මම මුලින්ම අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් දැනගන්න කැමතියි. ඔව් හැමදිනාටම තෙරුවන් සරණයි. ඇයි අපි පාණාතිපාතා සිල්පදය සමාදන් වෙන්න ඕනි? ඇත්තටම ඇයි කිව්වොත් කෙටියෙන්ම අපි ගාව නිතරම පාණාතිපාතා සිල්පදය බිඳෙන සිත තියෙන හින්දා අපි හැමෝම පාණාතිපාතා ශික්ෂාපදය කඩලා දාන්න සූදානමින් සිටින නිසා තමයි නැවත නැවතත් සමාදන් විය යුත්තේ. ඒ කියන්නේ අපේ සිත, අපේ කය, අපේ වචනය කොයි වෙලෙත් සූදානමින් සිටින්නේ ප්‍රාණඝාතය පාණාතිපාතා ශික්ෂාපදය බිඳින සිත් ඇතිව, වචන ඇතිව, කය ඇතිව. ඒක ඔබට දන්න හොඳම වචන පෙළකින් බුදුදහම තුල සඳහන් වෙනවා සත්වයා නිරතුරුවම සිටින්නේ සතර අපාය මහගෙදර කරගෙන කියලා. ඒ කියන්නේ මහගෙදර කිව්වහම අපි පොඩ්ඩක් රණ්ඩු වුණාම යන්නේ මහගෙදරනේ. මහගෙදර කියන එක පොඩ්ඩක් විවෘතයිනේ. ඒ කියන්නේ පවුලේ දරුවන්ට අනිත් අයට එහෙම නැත්නම් සියලු සමාජිකයන්ට ඕනෑම අකරතැබ්බියකදී යන්න පුළුවන් තැන තමයි මහගෙදර. ඉතින් බුදුදහම ඒක ඇතුලේ කතාවක් ගොඩ නැගෙනවා සතර අපායට යන්න. ඒ කියන්නේ මහගෙදර යන්න සත්වයා නිතරම සූදානමින් සිටිනවා කියන්නේ. ඒකේ අදහස තමයි අපි පාණාතිපාතා ශික්ෂාපදය බිඳින්න එහෙම නැත්නම් කඩන්න නිරතුරුවම සූදානමින් සිටිනවා. නැවතත් ඒකේ අදහස අපේ ද්වේෂසිත පැන නගින අවස්ථාව සහ අපිට අපි කවුද කියලා අමතක වෙන අවස්ථාව, මම විතරයි කියන අවස්ථාව නිරතුරුවම තියෙනවා. ඒ කියන්නේ දහම් මගේ බොහෝ දුර ගිය නැති අයට, වැඩි දුරක් නොගිය බොහෝ දෙනාට දහම් මගේ මම විතරයි කියන තැන තමයි හිතේ තියෙන්නේ. ඒක ඇවිදිලා දහම් වචනෙන් කිව්වොත් සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය නිසා අපි හිතන්න කැමති නෑ සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ බායන්ති මච්චුනෝ අත්තානං උපමං කତ୍වා නහනෙයන ගාතයේ. මමත්වයේ බැහැගෙන එල්බගෙන සිටින නිසා අපි කැමති නෑ අත්තානං උපමං කତ୍වා. මම උපමාවට අරගෙන අනිත් අය ඝාතනය කරන්න එපානේ කියන්නේ. අපිට ඒ කතාව අමතක වෙනවා. මම විතරයි කියන තැනට මම එනවා. ඒ නිසා තමයි නිතර පන්සිල් සමාදන් වෙන්නේ. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ශික්ෂාපදයක් නිතරම තියෙනකොට අපි ඒ පිළිබඳව මෙනෙහි වෙනවා නිතරම. ඒක නිතරම අලුත් කරනවා. එතකොට ඒක ඇතුලේ පොඩි වදයක් දෙනවා. මම එකක් කියලා තියෙනවා. මම පොඩි පොරොන්දුවක් වෙලා තියෙනවා. මම සිල්පදයක් සමාදන් වෙලා තියෙනවා. උදෙත් කිව්වා පාණාතිපාතා මතක නැද්ද කියලා අපි
කියනවානේ පාණාතිපාතා කඩන්න එපා. ආයේ නැවත සිහි ආවර්ජනය කරන අවස්ථාවක් තියෙනවා. ඒ නිසා අපි පැයෙන් පැයට හරි නිතර නිතර හරි පාණාතිපාතා සිල්පදය සමාදන් විය යුත්තේ නැවත නැවත මේ සිල්පදය බිඳෙන එකෙන් වළකින්න. එහෙම වැළකෙන්නේ ඇත්තටම කියලා තියෙද්දි නැවත නැවත මතක් වෙන හින්දා. හිතට පොඩි වදයක් නිසා. එතකොට අපි රැකෙනවා. එහෙනම් පන්සිල් එහෙම නැත්නම් පාණාතිපාතා කියන සිල්පදයක් විදිහට නොකියා සිටින තැන දක්වා සිත දියුණුවන තුරු ඔබ පන්සිල් සමාදන් වීමත් පාණාතිපාතා සිල්පදය සමාදන් වීමත් ඊටාම අතිශය වැදගත්. හොඳයි අපි අහලා දැකලා තියෙනවා සමහර වෙලාවට ඇතැම් පුද්ගලයන් කියනවා අපි මේක මොකද නිතර සමාදන් වෙන්නේ අපි එකපාරක් මේක සමාදන් වුණා නම් ඇතිනේ වගේ කතා කියන අවස්ථාවන් අපි දැකලා තියෙනවා. මම හිතන්නේ අපේ ස්වාමින් වහන්සේ ඒකට ඊටාම වටිනා පැහැදිලි කිරීමක් ලබා දුන්නා. එතකොට මේ සිල්පදේ අපි නිතර සමාදන් විය යුත්තේ ඇයි කියන එක දැන් අපට අවබෝධ වෙලා තියෙනවා. අපි දැන් මේකේ මේ ප්‍රාණඝාතය කියන එක සිද්ධ වෙන ආකාර ඒවා එකිනෙකට වෙනස් වෙන්නේ කොහොමද? ඒවා අපට බලපාන්නේ කොහොමද? පව් සිද්ධ වෙන්නේ මොන මට්ටමින්ද කියන එක පිළිබඳව අපි විග්‍රහයකට යන්න ඕන. ඒ අවබෝධය තමයි අපි මේ ජීවිත ගමන අරගෙන යද්දී මේ ජීවිත කාලය තුලදී අපට ඒ පවෙන් වැළකීලා ඉන්න හේතු සාධක වෙන්නේ. එහෙම නැතුව අපි මේ සිල්පදයේ සමාදන් වීම තුල පමණක් අපිට මේන් ගැලවිලා ඉන්න බෑ. මක් නිසාද අපි මේ අවබෝධය අපිට ඇතුල් කරගත යුතුයි. මේක අවබෝධ කරගන්න උත්සාහ කරද්දී ප්‍රාණඝාතයේ මට දැනෙනවා ප්‍රධාන වශයෙන් නිකන් කොටස් කිහිපයකට බෙදෙන බවක්. නිකන් අපි මෙහෙම හිතමු. ප්‍රාණඝාතය කිව්වම අපිට මුලින්ම පේනවා තවත් මිනිස්සෙක් ඝාතනය කිරීම ලොකු ප්‍රාණඝාතයක් අකුසල කර්මයක්. ඒක අපි පිළිගන්නවා. ඒ වගේම මිනිස්යන් නොවන තිරිසන් සතුන් ඇතුළු සතුන් අපි අතින් ඝාතනය වෙනවා. මස් සඳහා වෙන්න පුළුවන්. ආහාර පිණිස වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි බයටත් සත්තු මරණ අවස්ථාවල් වලට ලක් වෙලා තියෙනවා. ඉතින් මම මුලින්ම අසා දැනගන්න කැමතියි අපේ ස්වාමින් වහන්සේගෙන් අපි මාංශමය ආහාර ලබා ගන්නවා අපේ ජීවිත කාලය තුලදී. එතකොට අපි මාංශමය ආහාර ලබා ගැනීම ප්‍රාණඝාතය කිරීමට කෙනෙකුට අනුබල දීමක්ද? එහෙමනම් ප්‍රාණඝාත අකුසල කර්මය මස්මාළු කන අයටත් බලපානවද? එහෙමනම් ස්වාමීන් වහන්සේ අපිට තේරුම් කරලා දෙන්න කොහොමද මේක බලපාන්නේ මේ ප්‍රාණඝාතය නිසි ලෙස සම්පූර්ණ වෙන්න සැපිරෙන්න ඕන කාරණා මොනවද කියන එකත් එක්කම. ඔව් ඇත්තටම දැන් ප්‍රාණඝාතය ඝාතකයට සහ ඝාතනය කරපු සතාගේ මස් අනුභව කරන කෙනාට එක හා සමාන පවුද? තවත් විදිහකින් ගත්තොත් මේකේ චක්‍රයකට අපි යොමු කළොත් මස් අනුභවයේ පිණිස නැත්තම් වෙළඳාම පිණිස කියලා හිතමුකෝ. එතකොට සතෙක් ඝාතනය කරනවා, ඝාතකයෙක් ඉන්නවා. ඊගාවට සමහර විට සතා මිලදී ගන්නෙකුත් ඉන්නවා. සතා පෝෂණය කරන්නෙකුත් ඉන්නවා. ඊගාවට මස් වෙළඳම් කරන කෙනෙකුත් ඉන්නවා. ඊගාවට මස් මිලදී ගන්න කෙනෙකුත් ඉන්නවා. මස් ප්‍රවාහණය කරන කෙනෙකුත් ඉන්නවා. ඊගාවට මස් උයන කෙනෙක් ඉන්න පුළුවන්. ඊගාවට මස් ද්‍රව්‍ය මේසෙට අරින කෙනෙක් ඉන්න පුළුවන්. අනුභව කරන කෙනෙක් ඉන්න පුළුවන්. මේ විදිහට චක්‍රයක් තියෙනවා ඒක ඇතුලේ. එතකොට කෙනෙක් හිතනවා නම් එහෙම මම මස් මාංශ අනුභව නොකර ඉන්නවා, සත්වයන් ඒ නිසා ජීවත් වෙනවා, මම ඒ සඳහා එතකොට පුංචි හෝ දායකත්වයක් ලබා දෙන්නේ නෑ කියන සිතින් ඉන්නවා නම් කෙනෙක්, එය ඊටාම හොඳයි. ඒ ඊටාම හොඳයි. ඒ තමන්ගේ හොඳ සිතක් පෝෂණය වෙනවා. එතකොට තමන්ගේ හොඳ සිතක් පෝෂණය වෙනවා. ඊගාවට ප්‍රියන්ත මහත්තයා
දැන් ඝාතකයා හා සමානම කන කෙනාට පින්ද පවුද කියන එකට ගියාම සත්ව ඝාතනය ප්‍රාණ ඝාතය ඇත්තටම පූර්ණ වශයෙන් අයි තියෙන්නේ ඝාතකයාට. ඒ කියන්නේ මස් පිනිස හෝ වෙළඳාම පිනිස අයිති වෙන කෙනාට. එතකොට දැන් කෙනෙක් අර අනුභවයේදී ගත්තාම අපි හිතමුකෝ කුමන හෝ ද්‍රව්‍යයක් කියලා අපි හිතමු කුකුලා කියන කුකුල් මස් කියලා. නැවතත් ඒ කුකුලා ඒ විදිහට එතන නෑ. සමහර වෙලාවට යා වෙන මව් කුසකට ගිහිල්ලා. ඒ කියන්නේ කුකුල් මස් ඒ කුකුලාගේ මස් නෙමෙයි ගන්නෙ. අපි බුදුදහමට අනුව ගත්තයින් පස්සේදී එයා වෙන තැනක ඉපදිලානේ. එයා වෙන තැනක ඉපදිලා. ඊගාවට කෙනෙකුගේ සංඥාව තියෙනවා නම් මම කන්නේ අහවල් සතහාගේ මස් කියන චේතනාව ඒ චේතනාව එතකොට එයාට ලොකු අකුසලයක් ලොකු පාපයක් වෙනවා. එයාගේ චේතනාව නේ. ඊගාවට සමහර අය ඉතින් අර මේ TVP සෝයා මීට් වගේ වුවත් කනවනේ මේ කුකුල් මස් රස ඇති සෝයානේ. ඒ කන්නේත් අර චේතනාව මුදුන් කරගෙන. ඒ කියන්නේ කුකුල් මස් කන්නේ නෑ. කුකුල් මස් රස ඇති දැල්ලෝ සෝයා ඒ වගේ ඒවා හොයනවානේ. අර හිතෙන් අතෑරලා නෑ. වචනෙන් කායිකව අතෑරලා තියෙනවා. එතකොට චේතනාව තියෙන්නේ මස් කනවා කියන චේතනාව. ඒ නිසා කෙනෙක් ඒ විදිහට හිතලා වැළකෙනවා නම් ඒක ඊටාම හොඳ දෙයක්. හැබැයි කඩේ තියෙන මස් සහ ඇතිලියේ තියෙන මස් ව්‍යංජනේ දීසියේ තියෙන මස් ව්‍යංජනයයි සතෙක් විදිහට ඉන්නකොටයි සම්පූර්ණයෙන් දෙක වෙනස්. සම්පූර්ණයෙන් දෙක වෙනස්. ඒ වගේම දැන් අර ඒ සතා මැරුණාට පස්සේ මාංශ බවට පත් වුණාට පස්සේදී මේ නැවත තියෙන්නේ බුදුදහමේ පෙන්වන ප්‍රධාන ධාතුන්නේ. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ආදී කොට ඇති ධාතු ශක්තියින්. එතකොට ඒ මස් කෑල්ලක් යයි සම්මත එකයි ඊගාවට කැරට් අලයයි එතනදී සමාන වෙනවා ධාතු න්‍යායට ගියාට පස්සේ. ඉතින් ඒක කරන්න පුළුවන් විදර්ශනා ඥාණය පුළුල් තැනකට ගෙනිච්ච කෙනෙකුට ධාතු විදිහකට දකින්න පුළුවන්. ඒ නිසා මට දැන් මේ ප්‍රියන්ත මහත්තයා අහපු එක තමයි ඝාතකයටයි කන කෙනාටයි එක හා සමාන පවුද? ඝාතකයට නම් හොඳ හිතින් මරන්නම බෑනේ. අනිවාර්යෙන් ප්‍රාණඝාත අකුසලයේ වෙනවනේ. ඒ වගේම තමයි කන කෙනා කන චේතනාව අනුව තමයි අනුභව කරන චේතනාව අනුව තමයි ආකාරය අනුවයි ඒක හැම වෙලාවෙම පව් හෝ පිං සිද්ධ වෙන්නේ. පිං සිද්ධ වෙන ආකාරයටත් අනුභව කරන්න පුළුවන්. උයන්න පුළුවන්. ඒ කියන්නේ කෙනෙක් හිතනවා නම් අනේ මේ කුකුලා මේ සංසාරේ සුවපත් වේවා. මේ ආහාරයෙන් අපේ කුසගින්න නිවෙනවා. මේ දානමය පින්කමෙන් මේ කුකුලා සසරේ සුවපත් වෙන්නට පින් අනුමෝදන් වේවා කියන හිතින් කෙනෙක් කෑවොත් එහෙම ඒක පිනක් බවට පත් වෙනවා. ඒ නිසා ඝාතකයයි අනුභව කරන කෙනයි දෙන්නෙක් හැටියට තමයි බුදුදහම කියවා ගැනීමට යන්න වෙන්නේ. හැබැයි අපි මතක තියාගන්න ඕනේ එකක් තමයි දැන් සත්වයෙක් කිව්වට පස්සේ ඒක ඇත්තටම එන්න ඕනේ සතා මරන්න කලින්. ඒ කියන්නේ මේ හැම සත්වයෙක්ම අපේ ඥාති සහෝදර සහෝදරියෝ වෙලා ඉන්න පුළුවන්නේ. ඒක අපේ ඔළුවේ තදින් තියෙනවා නම් එහෙම. අර ඔබ දන්නවනේ ඌරෙක් මරලා කතා කරනකොට හාමුදුරුවන්ට දානෙ දෙන්න මං එනකන් ඌර කපන්න එපා කියනවා. මල්ලි දන්නවද මේ ඌර කවුද? අපේ තාත්තා. බඩපලන්න ගැරඬියෙක් ඉන්නවා. කවුද මේ? අම්මා. ගැරඬියගේ බඩපලන්න ගෙම්බෙක් ඉන්නවා. මේ අපේ නංගි. තාත්තා කොච්චර හරි ඌරන්ට වලවල් කපා වගාව ආරක්ෂා කරගන්න හැදුවා. මේ තාත්තා ඒ වගේම වලක වැටිලා මැරිලා.
අම්මා කොච්චර හරි මේ ගෙදර මන් නැත්තම් පොල්ලත්තක් හනස්සක්වත් අහුල ගන්න කෙනෙක් නැහැ. ජනේලයක් දොරක්වත් වහන්න කෙනෙක් නැහැ කියා ගේ වටේම වත්ත වටේම කැරකි හිටියා. අම්මා වත්ත වටේම කරගෙන ගැරඩියෙක් වුණා. නංගි කොච්චර හරි පොකුණට පයින්නවා, කුරුල්ලෝ එක්ක සෙල්ලම් කරනවා, වතුරේ දිය ක්‍රීඩා කරනවා. ඒ විලේම ඒ පොකුණෙම ගෙම්බෙක් වෙලා ඉපදුණා. ඒ කියන්නේ අපේ ඒ සම්බන්ධය තියෙනකොට අපිට වෙඩි තියන්න ගහන්න හිතෙන්නේ නැහැ. ඉස්සරහට. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි මෙතන තේරුම් ගන්න ඕන කාරණේ තමයි අපි ආහාර පිණිස මස් මාංශ අනුභව කරද්දී හුදෙක් අපේ පෝෂණය උදෙසා මිසක රසනහර පිනවා ගන්නට නොවේ කියන අර්ථය තමයි මෙතන ගැබ් වෙලා තියෙන්නේ. නමුත් අපි දන්නවා සමහර වෙලාවට මස් මාළු තියෙනවා නම් වැඩිපුර කැම ටිකක් කන අය ඉන්නවා. ඉතින් වැඩි රුචිකත්වයක් තියෙනවා ඒ ආහාරයට ගන්න. එහෙමනම් අපේ මනස හැඩගස්වා ගත යුත්තේ සියලුම ආහාර එකම තත්ත්වයලා සලකලා හුදෙක් අපේ පෝෂණය උදෙසා මිසක් රසනහර පිනවා ගැනීමට නෙවෙයි කියන තැනට අපිට යන්න පුළුවන් නම් ඒ වගේම ඔබට වෙනත් ව්‍යංජනයකට වඩා මස් මාළු වල විශේෂ රසක් දැනෙනවා නම් ඒක මම හිතන්නේ පෞකාරකමක් වෙන්නත් පුළුවන්. හොඳයි. දැන් අපි මේ ආහාර පිළිබඳ කතා කරගෙන යද්දී මේ සත්තු අපේ ආහාර විතරක් නෙමෙයි. ගොඩක් වෙලාවට අපි දකිනවා ආහාර දාම තියෙන එක සතෙක් තව සතෙක් ආහාරයට අරගෙන තමයි ජීවත් වෙන්නේ. එහෙම ඒ ගලාගෙන යන ජාලයක එක පුරුකක් තමයි අපි. අපි දන්නවා එහෙම ආහාර දාම තියෙනවා. එතකොට අපි සමහර වෙලාවට ඔය ආහාර දාම මැද්දට පැනලා පිම්පව් සලකලා ඒව වළක්වන අවස්ථා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගෙදර ඉන්න පූසා ලේනෙකුට පැන්නොත් ලේනෙක්ව අල්ලගත්තොත් අපිට හරියට කේන්ති යනවා. අපි පූසට ගහලා ලේන බේර ගන්න උත්සාහ කරනවා. එතකොට අර පූසගේ ආහාරය පූසට අහිමි කිරීමෙන් අපට පාපයක් නැද්ද? එහෙම නැත්නම් අනිත් කාරණේ තමයි ස්වාමීන් වහන්සේ ඒ ආහාර දාමය කඩා බිඳ දැමීම ස්වභාවික ක්‍රියාවලියට බාධාවක් නෙමෙයි. ඔව් ඇත්තටම දැන් ඒ වගේ අවස්ථාවක මේ අපි කියන්නේ බුදුදහමේ කියන එකට අභිධර්මානුකූල අවස්ථාවක් අවිහිංසාවාදී වේසයෙන් වංචක ද්වේෂය කියලා. වංචක ධර්මයක් විදිහට. ඒ කියන්නේ අපි හරි අවිහිංසාවාදී පූස පිළිබඳව එහෙම නැත්නම් අර මේ ලේන පිළිබඳව අහිංසක සතා පිළිබඳව හරි අපි කාරුණිකයි අවිහිංසාවාදී මේ වගේ පූසෙක් නම් මේක මේ හරි අහිංසක සතාව අල්ලගත්තා කියලා අපි පොල්ලත්තක් අරගෙන නැත්නම් ඉලපත අරගෙන නේ කොස්ස අරගෙන පූසා පිටිපස්සේ එලවනවා. ඒ කියන්නේ අපි හිතනවා මේ ලේන හරි අහිංසකයි ඒ හින්දා මේ කාටවත් කරදරයක් නැහැ කියලා ලේනා බේරීම වෙනුවෙන් අපේ අවිහිංසාවේ නාමයෙන් ඇවිත් තියෙන්නේ මොකද්ද? ද්වේෂයක්. ඒකට බුදුදහම හරියටම කියනවා අවිහිංසාවාදී වේසයෙන් වංචක ද්වේෂය. හැබැයි දැන් ඕකෙදිම එන එකක්නේ. ඔය පූසම ප්‍රියන්ත මහත්තයා උපාසකම්මලාට ගේ ඇතුලේ කරදර කරපොත් එහෙම නැත්නම් මීයෝ අල්ලපුවාම අනේ හොඳ පූසා කියලා කරෝලත් එක්ක අනලා බත් දෙනවා. එක මීයෙක්ගේ හරියේ තියන්නේ කියලා හොද්දට කරෝල දාලා අනලා දෙනවා බත්. ඒ කියන්නේ එතන ක්‍රියාත්මක වෙන්නේ සිත වෙනස් විදිහකට. දැන් ඔබතුමා අහන්නේ මේ එකකටවත් වැඩිය වැදගත් එක මොකක්ද? අර සත්වයා තවත් සත්වයෙක් සමග පවතින ක්‍රියාවලියට අපි හානි කරන එක පවුද? ඇත්තටම ඔකට කියන්නේ අහක ඉන්න නයි ඇඟේ දා ගන්නවා, ගේ ඇතුලේ දා ගන්නවා කියන එක. හේතුව තමයි ඒ පැවැත්මට අපිට කිසිසේත්ම මැදිහත් වෙන්න ඉඩක් නැහැ. ඒ කියන්නේ ඒක පූසගේයි ලේනගේයි ප්‍රශ්නයක්. හැබැයි සාමාන්‍ය මිනිස්සුන්ට ඒක දරන්න බැරිකම තමයි දුර්වලතාවය. අපේ දුර්වලකමක් තියෙනවනේ අනුන්ගේ ප්‍රශ්න වලට අත දාන්න. ඔව් අපිට දරා ගන්න බෑ. අපි මැදිහත් වෙනවා. ඉතින් අපිට කිසිම අයිතියක් නැතුව බලන් ඉන්න පුළුවන් නම් ඒක තියුණු උපේක්ෂාවක්. ඒක සාමාන්‍ය කෙනෙකුට කරන්න බෑ. ඕකමනේ ඉතින් හරි අහිංසක පුතෙකුට හොඳ දාමරික 6-4 මිනිස්සෙක් හොඳට තඩි බානවා. අපි කියනවා මුගේ අඬු කඩන්න ඕනේ. නේ? අනිත් පැත්තට කියන්නේ. ඒ කියන්නේ දැන් ඔය මේ අර පහුගිය දවස්වල මට මතක් වෙනවා ඔය කොටදෙනියාවේ සේයා කියලා දුවක් ඝාතනය කළානේ. එයා දූෂණය කරලා ඝාතනය කළා
කියලා ප්‍රවෘත්තියක් තිබුණානේ. එතකොට අපේ සමහර සිල් සමාදන් වෙන උපාසකම්මත් කොණ්ඩයා වෙඩි තියලා මරන්න ඕනේ කියනවා. කොණ්ඩයා මරන්න ඕනේ. කොණ්ඩයා බැඳලා ගල් ගහන්න ඕනේ. අඬු කඩන්න ඕනේ. එතකොට කොණ්ඩයයි උපාසකම්මලයි අතර ලොකු වෙනසක් නැහැ. ලොකු වෙනසක් නැහැ, චූටි වෙනසක් තියෙනවා. ඇයි? සේයා මැරීම වෙනුවෙන් කොණ්ඩයා මැරීම. එතනට අපි යනවා. එතකොට සේයා වගේ දුවලා මේ රටේ එක්කෙනයිද ඉන්නේ? දහස් ගණනක් එවැනි වයසේ චූටි දුවලා ඉන්නවා. හැබැයි කිසිම දුවක් එවැනි කරදරයකටපත් වෙන්නේ නැහැ. අපි අර සංවේදී සිත් ඇතුලේ පොඩි ළමයෙක් ඝාතනය කළා කියලා පොඩි ළමයෙක් දූෂණය කළා කියලා මානසිකව වැරදි තැනකට යනවා. අවිහිංසාවාදී වෙස්යෙන් එන වංචක දේශේම තමයි අවිහිංසා සහගත වෙනවා පුංචි දුවට. හැබැයි ද්වේෂ සහගත වෙනවා කොණ්ඩයට හෝ දාමරිකයට. එතකොට දෙන්න අතර සාංසාරීය කර්මානුරූප ක්‍රියාවලියක් බුදුදහමට අනුව. ඔබතුමා කිව්වේ පරිසරයේ ආහාර දාමයක්, පරිසරයේ සාමාන්‍ය ක්‍රියාවලියක්. ඒක බුදුදහම ਵਿਚාරය කරන්නේ කර්මයක් නේ. ඒක එවැනි දෙයක් හැම දරුවෙකුටම වෙන්නේ නැහැ. මම මේ ඊයේ පෙරේදා මේ නිදාගෙන ඉන්නකොට මේ එකපාරටම දැන් ඉන්නකොට ඉතින් මං එදා බිම නිදාගෙන හිටියේ. ඉතින් අම්මට එහෙම කෝල් කරපුවාම අම්මා කියනවා මේ ඔය සරපයියේයි පාපිස්සක් හරි දාගන්න මේ දොරට මේ දොරවල් අස්සෙන් එනවනේ කියලා. මම ඉතින් ඒක තමයි නේද කියලා මම දැන් නිදාගෙන ඉන්නවා. සර්පයෝ නම් මේ වටේට කොච්චර ඉන්නවද? නයි ඉන්නවා, පොළොංගු ඉන්නවා, මේ පත්තෑවි ඉන්නවා, කැරපොත්තෝ ඉන්නවනේ. අසීමාන්ති මාවිල්ලු ඉන්නවනේ. හැබැයි ඔක්කොම අතර තමයි අපි ඉන්නේ. නේද? කියලා සර්පයා ගාවින් යන 10 දෙනාටම සර්පයා කන්නේ නැහැ. ඒකගෙන් අපි වැළකෙන්න පුළුවන් දේවල් කරගෙන ඉන්න එක හොඳයි. ඒකට තියෙනවා සුවිශේෂ කර්මයක් නේ. දැන් සේයගේ කොණ්ඩයාගේ කර්මයට අපි මැදිහත් වෙනවා කියන්නේ අන්න අහක ඉන්න නයි ගේ ඇතුලේ දා ගන්නවා. පූසගේ ලේනගේ ප්‍රශ්නෙට අපි මැදිහත් වෙනවා කියන්නේ පූසගේ මීයගේ ප්‍රශ්නෙට අපි මැදිහත් වෙනවා කියන්නේ එක්ක පව් පුරව ගන්නවා, එක්ක මහා වංචනික අකුසල සිතක් හදා ගන්නවා. ඒ නිසා අර ක්‍රියාවලියට මැදිහත් වෙන්න අපිට කිසිම අයිතියක් නැහැ. එහෙම වුණොත් වෙනම කර්ම හැදෙනවා. වෙනම පාප හැදෙනවා. ඒ හින්දා අපිට පුළුවන් උපේක්ෂාවෙන් ඉන්න, ඒක දරාගෙන ඉන්න. ඒ තුල අපි දියුණු තත්ත්වයක්. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි මෙතන දැන් මේ සාකච්ඡාවේදී මතුවෙච්ච කාරණයක් තමයි මේ සර්පයෝ සම්බන්ධ කාරණේ. ඒ හින්දා තමයි මට මේ ප්‍රශ්නේ අහන්න හිතෙන්නේ. දැන් අපි දන්නවා ඊටාම සිල්වත් කෙනෙක් වුණත් තනියම නිවෙසේ ඉන්න වෙලාවක ගේ ඇතුලේ සර්පෙක් ඉන්නවා දැක්කොත් පන්සිල් පද පැත්තකින් තියලා සර්පයා තලන්න තමයි උත්සාහ කරන්නේ. මොකද ජීවිතය පිළිබඳ තියෙන බය හින්දා. ගොඩක් වෙලාවට නිකන් අපි ඒක මේ අපිට බේරෙන්න අර ජනශ්‍රුතිය එන සමහර කවිත් අල්ල ගන්නවා. දැන් උදාහරණයක් විදිහට දෙරණ තුල තුඹසයා, තුඹස තුල නාගයා, විෂගෝර සර්පයා, දැක නෑර මෝඩයා කියලා කතාවක් තියෙනවා ජනශ්‍රුතිය එන එක. අපි ඒක අල්ලගෙන තමයි සර්පෙක් දැක්කොත් කොහොම හරි තලන්න ඕන කියන තැනට අපි ඇවිල්ලා ඉන්නේ. මම ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න කැමතියි ජනශ්‍රුතිය එන්නේ නෑ නරක දේවල්. එතකොට මේ සරපයි මරන්න කියලා අදහසක් ජනශ්‍රුතිය ඇත්තටම ආවද? දැන් මිනිස්සුયો ඒක අනුගමනය කරමින් ඒක උත්තරයට තියාගෙන සර්පය මරන්න පෙළඹෙනවා. ඒක ධර්මානුකූල වෙන්නේ කොහොමද? ඇත්තටම ඒ කතාවෙන් කියන්නේ විසගෝර සර්පයා දැකන අය මෝඩයා කියන්නේ විසගෝර සර්පය දැකලා අතෑරලා දානවා නම් ඒ මෝඩයෝ කියන එක වගේනේ. එහෙම අදහසක් නෑ ඇත්තටම. ඒ කියන්නේ කවියෙන් කියන්නේ ජනශ්‍රුතිය කට පරිස්සම් කරගන්න කියලා නේද? කියන්නේ දෙරණ තුල තුඹසයා නේද? තුඹස තුල නාගයා. කියන්නේ දෙරණ කියනවා අපි මේ කයටනේ. ඒ තුඹස කට හැටියට සලකනවා. ඒකේ නාගයෙක් ඉන්නවා දිව නේද? ඒ දිව අපි හැරුණත් ඒ කතා කළොත් අපායේනේ. ඒ හින්දා කට පරිස්සම් කරගන්න කියන්නේ අපි ඒකේ අර කොටසක් අරගන්නවා මේ විසගෝර සර්පයා දැක නෑර මොඩයා කියලා මේ පහර දෙනවා නම් ඒක හරි මේ
මේ අපේ ප්‍රශ්නයක්. අපි තේරුම් ගැනීමේ ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් අපට වාසි සහගත කොටස විතරක් අපි ප්‍රයෝජනෙට අරගෙන කටයුතු කරන සේයාවක් තමයි දකින්න තියෙන්නේ. දැන් ඕක හොඳම එක දවසක් මේ බාත්රූම් එකේ මම හදිස්සියේ එදා ධර්මදේශනා දෙකක් තිබුණා. මම එකක් චුට්ටක් කලින් ඉවර කරලා මේ යනවා කියලා දෙකටම යන්න ඕනේ දෙකක්. ඒ හින්දා එකකට කලින් ගිහිලා ඉක්මනට එකක් තිබුණේ ළඟම ගෙදරක. මේ ළඟ කොහේ හරි. ඇවිදilla මම ඉක්මනට බාත්රූම් එකට ගිහින් දාඩියෙන් හින්දා මූණ හොද ගන්නවා. මෙහෙම බලනකොට කණ්ණාඩියෙන් එනවා අර මේ පුල්ලි තියෙන මාපිලෙක් දිග. මොන මාපිලාද කරෝලයා මං හිතන්නේ ඒක. ඒක මට දැන් මෙහෙම බලනකොට තරහ මූණ හොදගෙන එන ගමන් පොඩි හාඳුරුවෝ තව ළමයි එක වාන් අර සර්පෙක් ඉන්නවා එලවල දාන්න මේ කියලා තරහෙන් කිව්වා. ඊට පස්සේ ඒකේ පොඩි ටෝන් එකක් තිබුණා මැරුවත් කමක් නැහැ කියලා. يعني මගේ බාත්රූම් එකට ඇවිදilla තව පොඩ්ඩක් මගේ මූණ කනවා එහෙම කියලා. ඊට පස්සේ කොහොම හරි මං අර බනට එහෙම ගිහිල්ලා 9:00 විතර ආවපන්. ඊට පස්සේ හිටපු කට්ටිය මේ ළමයි එහෙම කිව්වා මේ වැඩේ කළා කිව්වා. මොකද්ද මට දැන් ඒකේ 100ක් නැහැ. බලනකොට අරු තලලා. ඊට පස්සේ කොහොම හරි දැන් තව දවසක් දෙකකින් විතර මං අම්මට කෝල් එකක් අරගත්තා මොකක් හරි එකට මෙහෙම එකක් වුණා. අපේ පොඩි සාදු ඉතින් ඔව් මරලා ඉවරයක් කරන්න පුළුවන් ඈ කියලා අම්මා කිව්වා. මට එතකොට ලැජ්ජා හිතුණා. මං කිව්වා නම් එහෙනම් මරන්න හැම්පා එළියට විසිකරන්න. මේ ආර සර්පෙක් ඉන්න මරන්න හැම්පා අරගෙන එළියටම දාන්න කියලා මං ඒ ටෝන් එකෙන් කිව්වා නම් හැබැයි මට ආපු තරහට ඒ කියන්නේ අම්මා උඩ බලනකොට මේ මට ඌ අයින් කරන්නවත් වෙලාවක් නැහැ. ඒක මට ආපු තරහට අර අග තියනවා පොඩ්ඩක් අර කෑල්ල. මම කිව්වා නම් එහෙම මරන්න එහෙම නැහැ අයින් කරලා දාන්න තෙල් ටිකක් අයින් කරලා හරි මේ කෝටුවකින් කිව්වා නම් හරි. ඊට අම්මා කිව්වා අපේ ඌ මරලා ඉවර කරන්න පුළුවන්ද මේ පොඩි සාදු කියලා එහෙම කිව්වා. මට නිකන් හීනියට ලැජ්ජාවක් ඇති වුණා මේ ඇත්තනේ ඉන්න. ඇත්තටම එහෙමනේ නේ. يعني මරලා ඉවරයක් කරන්න බෑ සර්පයෝනේ. සර්පයෝ මරලා ඉවරයක් කරන්න බෑ. අපිට තියෙන්න පුළුවන් තරම් අපේ ආරක්ෂාව පුළුවන් විදියට සලස ගන්න එක. හොඳයි. අපි දැන් ඒ කරුණ අවබෝධ කරගෙන තියෙන නිසා මම හිතන්නේ අපි මාතෘකාව තව වෙනත් මානයකට ගෙනියන්න ඕනේ. ඒකට මම ප්‍රවේශය ලබා ගන්නෙත් ස්වාමීන් වහන්සේ කලින් පැහැදිලි කරපු කතාව ඇතුළෙන්මයි. දැන් අර සේයා සහ කොණ්ඩයා ගැන කතා කරානේ. ඉතින් අපි පූර්ව නිගමනයකට ඇවිල්ලා හිටියා අපි තීන්දුව දුන්නා කොණ්ඩයා එල්ලලා මරන්න ඕන කියලා. ඒ කෙසේ වෙතත් අපි දන්නවා ආණ්ඩුක්‍රම ඉපදෙන්නත් කලින් මනුෂ්‍යයන් ඝාතනය කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. පැහැදිලිවම කිව්වොත් ගබ්සා කිරීම ආදී දිකරපු අය එල්ලලා මරලා තියෙනවා. පහුගිය කාලේ ලොකු කතා බහක් ඇති වුණා. වැරදි කරන අය විශේෂයෙන් කුඩු ගෙන්නන අය ළමා අපචාර කරන අය වගේ ලොකු වැරදි කරන අයවත් අඩු ගන්න එල්ලලා මරමු මේ සමාජයට ආදර්ශයක් දෙන්න කියලා. දැන් එහෙන් මේක පැත්තකින් අපි සිංහල බෞද්ධ රටක් ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ධර්මය අනුගමනය කරන පිරිසක් ඉන්න රටක් අපේ රටේ නායකයොත් සිංහල බෞද්ධ වෙන විදියාය මේ රට පාලනය කරේ සුද්දාගේ කාලේ. ඉතින් එහෙම තත්ත්වයක් තියෙද්දි අපි යෝජනා කරා එක්තරා අවස්ථාවක එල්ලලා මැරීම නීතිගත කරමු නැවත වතාවක් කියලා. මම අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අහලා දැනගන්න කැමතියි මිනිස්සු වැරදි කරන එක නවත්තන්න පුළුවන්ද දඬුවමක් විදිහට මරණය අත් කරලා දීලා? ඇත්තටම කෙටියෙන්ම කියනවා නම් බෑ කියන්න තමයි කියන්නේ. ඒ කියන්නේ එල්ලුම් ගහ හෝ එල්ලා මැරීම මරලා ප්‍රශ්නේ විසඳන එක බුදුදහමේ කිසිම තැනක සඳහන් කරන්නේ මරලා දාන එක කිසිම තැනක සඳහන් කරන්නේ හැමතිස්සෙම නිවැරදි වෙන්න ඉඩක් අරන් දෙනවා. දැන් එල්ලුම් ගහ වගේ එකක් හෝ මරණ දණ්ඩනය හෝ වෙනත් ක්‍රමයකට වරදකරුවන් මරණය කියන එක ඇතුලේ ප්‍රියන්ත මහත්තයා වෙන්නේ කුමක්ද? මිනිසුන් අතිශය සූක්ෂම ලෙස බරපතල වැරදි කරන්න පෙරඹෙන එක. ඒ කියන්නේ අතිශය සූක්ෂම ලෙස සියුම් ලෙස කාටවත් හොරෙන් වැරදි කරන්න හදන ප්‍රමාණය නීතියට අහු වෙන්නේ නැති විදිහට වැරදි ටික කරගන්න පුළුවන් විදිහට වැඩ හදා ගන්නවා. එතකොට මිනිස්සු කපටි වෙනවා, වංචනික වෙනවා, වරදකාරී තත්ත්වයන් වැඩි වෙනවා. ඒ නිසා ඒක බයක් ඇතුලේ නිවැරදි වෙන්නේ නැහැ. කිසි කෙනෙක් අවබෝධයක් ඇතුලේ තමයි නිවැරදි වෙන්නේ. දැන් අපේ වගේ රටක ප්‍රියන්ත මහත්තයා මේ සිර මැදිරි තුල කොහොමද දන්නේ? දැන් ඉස්සරහට කොහොම වෙයිද දන්නේ? සිරකරුවන් කියන්නේ හිර කරලා ඒ අයට නිවැරදි වෙන්න ඉඩක් දෙන තැනනේ. එතකොට නිකම්ම ගිහිල්ලා දැම්මට හරියන්නේ නැහැ.
ඒකට තියෙනවනේ ක්‍රමවේදයක්. ඒ කට්ටිය නිවැරදි කරන පුනරුත්ථාපන ක්‍රමවේද, පිළිවෙලින් ඒ අය යොමු කිරීම ආදිය ඒ වගේ එකක් අපේ වගේ සංවර්ධනය වෙන අසංවර්ධිත රටවල් වල අඩුයි ප්‍රතිශතයක් විදිහට. ඒවා තිබුණත් නීතියේ හෝ පොත්පත්වල තිබුණත් ක්‍රියාත්මක වෙන්නේ නැහනේ. එතකොට සමහර වෙලාවට හිරෙන් එළියට එන කෙනා අර ඇතුළට ගියපු කෙනාටත් වැඩිය දාමරික දරුණු නරක කෙනෙක් බවට පත් වෙනවා. එතකොට සිරගත කිරීමක් කියන්නේ එහෙම නැත්තම් එලෙස එකතැන තබා සිටීමක් කියලා කියන්නේ නිවැරදි වෙන්න ඉඩ කඩ අරන් දෙනවා යාට. එයා සුවපත් වෙන්න යහපත් වෙන්න හරි වැරද්ද හරියටම තෝරගන්න නැවතත් ඒ නොකර ඉන්න තැනටපත් වෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක් රජය ආයතන තුලින් යොමු කරන්න ඕනේ. කිසිසේත්ම එල්ලුම් ගහ කියන එක නියම කරන්න එල්ලුම් ගහට අස්සම් කරන්න බෞද්ධ නායකයෙකුට නම් බෞද්ධ රටකට නම් හැකියාවක් නැහැ. ඒ නිසානේ බෝසතාණන් වහන්සේ පෙරම් පුරණ කාලේ සමහර අවස්ථාවල තියෙනවා තේමිය කුමාරයාගේ අවස්ථාවේදී වගේ රජකම අත්හැරලා දාලා යනවා. මොකද රජ කෙනෙක් වුණොත් පාලකයෙක් වුණොත් සමහර වෙලාවට උල තියන්න වෙනවා, ඇතුන් ලවා පාගවන්න වෙනවා, මිනිස්සු මරන්න වෙනවා, ඒ වගේ භයානක පව් කරන්න වෙනවා. පාරමිතා පුරන බෝසතාණන් වහන්සේ ඒ නිසාම රජකම එපා කියලා හැංගෙන අවස්ථා තියෙනවා. කතා නොකර ඉන්න අවස්ථා තියෙනවා. මග ඇරලා යනවා. ඒ නිසා එල්ලුම් ගහ කියන එකෙන් කවදාවත් මිනිස්සු නිවැරදි වෙන්නේ මහා ප්‍රාණඝාතයකට ඒ එකතු වෙන අය අනිවාර්යයෙන්ම යොමු වෙනවා. හොඳයි. අපි දැන් විවිධ අංශ හොයාගෙන යනවා මේ සාකච්ඡාව ඇතුලේ ප්‍රාණඝාතයන් සිද්ධ වෙන තැන් ගැන. හැබැයි දැන් අර ඔබතුමා කිව්වා වගේ බහුතරයකගේ තියෙන්නේ ඕන ඇල්ලුම් ගහ, ගල් ගහලා මරන්න ඕනේ. ඒ එන්නේ අපේ ඇත්ත කෙනාගේ තත්වය. හැබැයි ඇත්ත කෙනාගේ தত্ত্বය බුදුදහම කිසිසේත්ම අගය කරන්නේ මරන්න ඕනේ ඕකුන් කියන තැනට එනවා. අර ද්වේෂසහගත හැඟීම. අපි ඒ ද්වේෂසහගත හැඟීමෙන් තමයි හැම විටම මේ වගේ තීන්දුවකට යන්නේ. නමුත් අපි නියම බෞද්ධ දර්ශනය අනුව කල්පනා කරලා බැලුවොත් අපි ඒ වැරදි කරපු පුද්ගලයා නැවත යහමඟට ගන්න ක්‍රමවේදයක් සකස් කිරීම තමයි අපි කරන්න ඕන. හොඳයි. අපි දැන් මේ මාතෘකාවෙන් පොඩ්ඩක් පිටට එමු. අපි බලමු ප්‍රාණඝාතය සිද්ධ වෙන තවත් අවස්ථාවන් මොනවද කියලා. දැන් මම මෙතනදී කතා කරන්න කැමතියි ස්වාමින් වහන්සේ අද සමාජයේ නිරතුරුව දකින්න ලැබෙන ප්‍රශ්නයක් වැඩිපුර නමුත් සමාජයේ කතිකාවතක් ගොඩ නැගෙන්නේ නැහැ. නමුත් අපි ඒ ගැන කතා කරන්න ඕනේ. ඒ පිළිබඳ හැඟීමක් අපි තුල ඇති කරගන්න ඕනේ. එතකොට තමයි මේ ප්‍රශ්න ටිකින් ටික අඩු වෙන්නේ කියන එක පිළිබඳව. දැන් අපි මේ ජීවත් වෙලා ඉන්න අය ගේ ප්‍රාණය නිරුද්ධ කරන එකනේ අපි ප්‍රාණඝාතයේ විදිහට සලකන්නේ. නමුත් අපි දන්නවා ඉපදෙන්නත් කලින් මනුෂ්‍යයන් ඝාතනය කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. පැහැදිලිවම කිව්වොත් ගබ්සා කිරීම ආදිය ගැන. එතකොට කෙනෙක් තර්ක කරන්න පුළුවන් එතන තාම ජීවියා බිහි වෙලා නැහැ. ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි වගේ තර්ක වලටත් යන අවස්ථාවන් සමහර අවස්ථාවලදී මම දැකලා තියෙනවා. නමුත් වෛද්‍ය විද්‍යාත්මකව බැලුවොත් අපි දන්නවා ඒ වෙද්දි ජීවය පහළ වෙලා ඉවරයි. ඒ දරුවෙක් පිළිසඳ අරගෙන තියෙන්නේ කලලේ වැඩමින් පවතින අවස්ථාවක තමයි මේ පාප කර්මය අපි සිද්ධ කරන්නේ. මේක මට හිතෙනවා අනිත් දේවල් වලටත් වැඩිය මහ විශාල පාප කර්මයක් කියලා. නමුත් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් ස්වාමින් වහන්සේ ඒ ඔහු අරගෙන ආපු ආයුෂ තමයි ඒ ඔහුගේ ආත්මයේ කරන ලද පෙර ආත්මවල කරපු අකුසල කර්ම නිසා තමයි ඔහුට කලින් ඉපදෙන්නත් කලින් යන්න වෙන්නේ කියලා. අපි කොහොමද මේක ගලපගන්නේ? ඔව් ඇත්තටම දැන් කවර තත්ත්වයක් යටතේ උනත් ඉපදෙන්න ඉන්න කෙනෙක් ඒ කියන්නේ දරු ගැබක් විනාශ කරන එක බුදුදහම අගය කරන්න. ඒකත් ප්‍රාණඝාතයක් හැටියට තමයි සලකන්නේ. ඇබෝෂන් කරන එක. ඉතින් ඒ නිසා ඒක කර්මය කියන එක අනිත් පැත්තේ කර්මයට වැඩිය කරන කෙනාගේ පැත්තනේ හිතන්න ඕනි. කියන්නේ කුසේ ඉන්න කෙනා ගැන නෙමෙයි ජීවත් වෙලා ඉන්න කෙනා ගැන. ඒ හින්දා අපිට කිසිසේත්ම මරන්න විනාශ කරන්න අයිතියක් නැහැ. ඒක පාපයක්ම වෙනවා. මට මතකයි එක දවසක් අපේ වැඩසටහනක බණ්ඩාර මහත්තයා ඇහුවා හොඳ ප්‍රශ්නයක්. මේ එයා කතාවකුත් එක්කලා කිව්වේ කතාව මේ දරුවෙක් ඉපදෙන්න ඉන්නකොට මේ ඒ දරුවා විනාශ කරන්න අම්මයි තාත්තයි හදනවලු. ඊට පස්සේ අවසානයේදී දරුවා විනාශ කරන්නේ නැහැ. ඊට පස්සේ
මගේ මතකයේ හැටියට තාත්තා කියනවලු එහෙනම් ඉපදුනාට පස්සේ ඔය ළමයා ලිඳට දානවා මං කියලා. මගේ මතකේ නිවැරදි නා. ඊට ඔහොම කියනවා. ඊට පස්සේ කොහොම හරි දරුවා හම්බෙනවා. දරුවා හම්බෙලා පුංචි කෙටි කාලයකින් ළමයා ලිඳට පයින්නවා. මට කතාව හරියට මතක නැහැ. අපේ YouTube channel එකේ දාලා තියෙනවා ඒක. ලිඳට පයින්නවා. ඊට පස්සේදී දැන් මෙයාට ස්ට්‍රෙස් වගේ වෛද්‍යවරු ගාවට ගිහිල්ලා අහපුවාම මේ ඇයි මෙයාට ලිඳට පයින්න හිතෙන්නේ මෙයා මෙහෙම කරන්න කියලා බලනකොට වෛද්‍යවරයා ඉස්සරහට ගිහිල්ලා මෙන්න මේ වගේ තත්වයක් හින්දා ඒ කියන්නේ අම්මා තාත්තා හිතන පතන දේ දරුවන්ට යනවා. ඕකමනේ ප්‍රියන්ත මහත්තයා හැම වෙලාවෙම හැම අම්මා තාත්තත් එක්කම දරුවෝ සුහද නැහෙනි. සමහර අය ඉන්නවා දැනුම් තේරුම් ඇති තැන ඉඳන් ණයයි පොළඟයි වගේ. ඒක මහා සංසාරයක දුර හේතුවක් හින්දා මෙහෙම වෙනවා නෙමෙයි. සමහර විට මව් කුසට ආවට පස්සේ ලොකු සංවාදයක් තියෙනවා අපි දරුවා විනාශ කරමු කියලා. එතකොට ඒකත් එක්ක තරහෙන් ඉන්නේ. සමහර වෙලාවට එක්කෙනෙක්ගේ විරුද්ධත්වයෙන් හෝ දෙදෙනාගේම විරුද්ධත්වයෙන් දරුවා විනාශ කරන්නේ. හැබැයි එයාලා දීර්ඝ කාලයක් සිත් වලින් කටින් සාකච්ඡාවක ඉන්නවා අපි දරුවා අයින් කරමු විනාශ කරමු නැති කරමු කියලා. ඒ දරුවා අවශ්‍ය නැහැ කියලා. අවශ්‍ය නැහැ. එතකොට දැන් දරුවා සංජානනය වෙනවනේ. දරුවාට සවිඥානිකයිනේ. ඊට පස්සේ මෙයාගේ ඔළුවට තදින් වැටෙනවා මාව විනාශ කරන්න හදපු අම්මයි තාත්තයි කියලා. ඒ කාලේ වැටෙන තද මේක. ඔන්න ඕක එයා ඉපදිලා ලොකු මහත් වුණාට පස්සෙත් දැඩි ලෙස බලපාන මනෝවිද්‍යාත්මක කාරණාවක් හැටියට අද හොයා ගන්නවා. ඉතින් ඒ නිසා ගබ්සාව කියන එක අනිවාර්යයෙන්ම බුදුදහමට අනුව පාපයක් හැටියට තමයි සලකන්නේ. දැන් බුදුදහමේ ප්‍රියන්ත මහත්තයා අපිට මදුරුව මරන්න අයිතියක් නැහැ. හැබැයි මදුරුව හැදෙන තැන් ටික අයින් කරගන්න බුදුදහම මඟ පෙන්වනවා. අපේ කාමරේට එන කැරපොත්ත මරලා දාන්න අයිතියක් නැහැ. අද උදේ බලනකොට හැකරැල්ලෙක් එනවා. උදේ බල. ඉතින් වටපිටාවේ තියෙන ඒවත් එක්ක නේද? හැකරල්ලා මැරුවොත් එහෙම හැමතැනම මම මැරිලා නැගිටිනකොටම හැකරල්ලා බිම. ඇඳේ මැරුණේ මං අද ඇඳේ උදේ මේ විදිහට. ඒකන හැකරැල්ලෙක් එනවා මීටි අර පාන්සුකුලට ආවත් දන්නෙත් නැහැ. ඉතින් කොලේකින් අරන් විසි කරා. මැරුවට තේරුමක් නැහැනේ. ඒ කියන්නේ මං එතකොට හිතාගත්තා මේ කාමරේ තියෙන අපිරිසිදුකමක් එක්ක අත්තක් ගෑවිලා ඇති කොහෙන් හරි මොනවා හරි දෝෂයක් හින්දා තමයි එන්නේ. අපේ කාමරේ පිරිසිදුව තියාගන්න එක අපේ වගකීම. අපේ වටපිටාව පිරිසිදුව තියාගන්න එක අපේ වගකීම. හැබැයි අපිටත් පව් පුරවනවා මේ කරුමක්කාරයෝ කියලා ඇති වුණාට පස්සේ මදුරුව හැදුනට පස්සේ සත්තු අපේ කාමරේට ආවට පස්සේ මරණ එක නිදහසට කාරණයක් නෙමෙයි. ඒ කියන්නේ ඒ වටපිටාව ඒ පරිසරය වළක්වා ගන්න තමයි බුදුදහම මඟ පෙන්වන්නේ. ඒකට ඉතින් පිරිසිදුකම අතු ගාන එක වටපිටාව සූදානම් කරගන්න එක එහෙම නැතුව අපිටත් එක්ක පව පුරවනවා කියලා මරලා හරියන්නේ නැහැ. ඉතින් ඒ වගේ තමයි අර අනිත් සතෙක් වගේ නෙමෙයි මනුස්ස ඝාතනය කියන එක ටිකක් විශේෂ පාපයක්. දැන් මනුෂ්‍ය ඝාතනය කියන එක වඩාත්ම විශේෂ පාපයක් කියලා සඳහන් කරනකොට අපි කිසි ලෙසකින්වත් මනුෂ්‍ය ඝාතනයක් අනුමත කරන්නේ නැති සිංහල බෞද්ධයෝ විදිහට මට ලොකු ප්‍රශ්නයක් ගොඩනගෙනවා දැන් ස්වාමින් වහන්සේගෙන් අසා දැනගන්න. අපි මෙහෙම ගත්තොත් අපි දන්නවා මහා වංශයේ ලියපු මහානාම ස්වාමින් වහන්සේ මහා වංශයේ වැඩිම පරිච්ඡේද ගණනක් වෙන් කරලා තියෙන්නේ දුටුගැමුණු මහරජතුමා ගැන. මේ රට එක්සේසත් කිරීම සම්බන්ධව. එතකොට මහ විශාල ප්‍රමාණයක් එතුමා ගැන කරුණු සටහන් කරලා තියෙනවා. එතකොට අපි දන්නවා ශාසනික වශයෙන් දුටුගැමුණු මහරජතුමා මේ රටට කරපු සේවය ගොඩනගපු දාගැබ් ඒ දේවල් සියල්ල අපි දන්නවා. නමුත් ඊට පසුපසින් තියෙන යුද්ධයක්. ඒ යුද්ධය කියන්නේ සරල සාමාන්‍ය දෙයක් නෙමෙයි. ඒක මනුෂ්‍ය ඝාතනයක්. අපි දන්නවා දුටුගැමුණු මහරජතුමා ලවා මේ රට එක්සයිසෙත් කරගැනීමේ මාර්ගයට දුටුගැමුණු රජතුමා යොමු කිරීමට සංඝයා වහන්සේලා පවා දායකත්වයේ දුන්නු බව. එහෙමනම් අපි කොහොමද මේක තේරුම් ගන්නේ? අපි තව පස්සට ගිහිල්ලා බැලුවොත් අපි දන්නවා ටිකිරි කුමාරයා අර මුල්ලේරියා වෙලේ වතුර රතු පාට වෙනකම්ම කැති ගෑවයි කියලා පරංගි. මනුෂ්‍ය ඝාතනය සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම අපි කොයි විදිහෙන් බැලුවත් රට දැය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්
අපි මරණ සිදු කරලා තියෙනවා. ඒ වගේම රාජ්‍යත්වය ලබා ගැනීම වෙනුවෙන් බොහෝ රජවරු තමන්ගේ පියා මරලා තියෙනවා, සහෝදරයා මරලා තියෙනවා, වෙනත් අය ඝාතනය කරලා තියෙනවා. ඉතින් මේ විදිහට අපි බලද්දී බෞද්ධ විදිහට ස්වාමින් වහන්සේ කොහොමද අපි රට ජාතිය වෙනුවෙන් යයි කියලා ජීවිත හානි කරන එක සාධාරණීකරණය කරන්නේ? ඇත්තටම මේ ලෝකේ කවදාක්වත් නරක සාමයක්වත් හොඳ යුද්ධයක්වත් නැහැ කියලා කතාවක් තියෙනවනේ නේද? හොඳ යුද්ධයක්වත් නරක සාමයක්වත් මේ ලෝකේ නැලු කවදාවත්. මට අර දුර්ගමන රජුරු කියනකොට ඊටාම කෙටියෙන් කියනකොට ඔය මනුස්ස සංහාරයෙන් පස්සේ දුටුගැමුණු රජුරු හරි පසුතැවීමෙන් ඉන්නවලු. හරි පීඩාවෙන්. ඉතින් ඔහොම ඉන්නකොට එක ස්වාමීන් වහන්සේ කෙනෙක් මගේ මතක විදිහට උන්වහන්සේ රහතන් වහන්සේ නමක් තේර පුත්තාබේ මහරජතුමනි ඔබතුමා ඔය තරම් කනස්සල්ලෙන් ඉන්න එපා. එහෙම නැතුව කොහොමද ස්වාමීනි මම ඉන්නේ? මං අතින් මේ තරම් ලේ විලක් වෙනකම්ම පිරිස මැරුණා. මේ අර වැවේ වතුර ලේ වෙනකම්. ඊට පස්සේ කියනවා නෑ මහරජතුමනි ඔබ අතින් මැරුණේ මිනිස්සු එකමාරයි කියනවා. හිත හදන්න ඒ කොහොමද කියනවා? පන්සිල් සමාදන් වෙච්ච මිනිස්සු එක්කෙනයි හිටියේ, තිසරණය සමාදන් වෙච්ච එක්කෙනෙක් හිටියා, මිනිස්සු එකමාරයි. පන්සිල් සමාදන් වෙලා හිටපු මිනිස්සෙක් එක්කෙනෙක් හැටියට අරගෙන තිසරණේ සමාදන් වෙච්ච කෙනා භාගයක් හැටියට සලකලා මිනිස්සු එකමාරයි කිව්වා. අනිත් අය ඒකේ අදහස නිකන් තිරිසන් සත්තු හා සමානයි. එක පැත්තක දුටුගැමුණු රජුරුවන්ගේ හිත හදන්න කියපු එක. අනිත් පැත්තෙන් මේ කියන්නේ ප්‍රියන්ත මහත්තයා හැම වෙලාවෙම ඝාතනයේ විපාකය සිද්ධ වෙන්නේ අනිකාගේ ගුණයට සහ සීලයට සාපේක්ෂවයි. ඒ අතරින් බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාණ්ඩ වෙහෙසෙනවා නම් කවුරු හරි ඒක තමයි මහාම පාපයයි. උන්වහන්සේගේ මහා ගුණයට මහා සීලයට සමපාතව. මහා රහතන් වහන්සේ කෙනෙක් පිරිනුවම් පාවන්න හදනවා නම් කෙනෙක් මහා පාපය මහා අකුසලය සිද්ධ වෙන්නේ. එතකොට ඒක පින්පව් වල විපාකය සිද්ධ වෙන්නේ හැම වෙලාවෙම මේ සීලයට ගුණයට සමගාමීය. ඊගාවට අර රට ජාතිය වෙනුවෙන්වත් මිනිස්සු මරන්න ඝාතනය කරන්න නම් බුදුදහම මඟ පෙන්වන එකක් නෙමෙයි. ඒ කියන්නේ බුදුදහම අගය කරන මඟ පෙන්වන එකක් නෙමෙයිනේ. ජාතිය, ආගම, රට කියලා ඇත්ත යථාර්ථයේදී බුදුදහමේ පරමාර්ථයේදී ආගම, ජාතිය, කුලය ඒවා නැහැ. ඉතින් කෙනෙක් ජාතිය රැකගන්න කියලා මිනිස්සු මරනවා නම් නේ. දැන් අපේ යුද්ධයේදී වුණත් ප්‍රියන්ත මහත්තයා 30000කට වැඩි පිරිසක් මැරුණානේ. අපේ අය, දෙමළ අය මිනිස්සුනේ. එතකොට ඒකෙදි කාටවත් සාධාරණීකරණය කරන්න පුළුවන්කමක් නැහැ. ඒ සියලු මරණ හොඳයි ජාතිය රැක ගැනීම වෙනුවෙන් ආදී වශයෙන් කියලා. මොකද ඒවා මරණනේ බුදුදහමේ ඇත්ත කතා කරන කෙනෙකුට. ඒ නිසාමනේ පස්ස කාලේදී යුද්ධේ ඉවර වීමත් එක්කලම ගොඩාක් රටේ නායකයන්ගේ, රටේ ජනතාවගේ තිබුණානේ උතුරු වසන්තය, නැගෙනහිර වසන්ත හරියට සංවර්ධන කටයුතු කළානේ. ඒවට ගොඩාක් දේවල් දුන්නා. හැබැයි බැරි වෙලා හරි මේ කොළඹට හරි කුරුණෑගලට විතරක් හරි ඒව දුන්නා නම් රටේම මිනිස්සු කෑ ගහනවා මේ විතරද අපිට නැද්ද කියලා. මේ තව දිස්ත්‍රික් එක මිනිස්සු ගම්පහය කතා කරනවානේ. ගම්පහට විතරක් ඒව දුන්නා නම් එහෙම ගම්පහ මේ කුරුණෑගලයි කෑ ගහනවා ගම්පහට ඒව අපිට නැද්ද කියලානේ. හැබැයි සමස්ත රටේම මිනිස්සුන්ගේ හෘද සාක්ෂියේ පොඩි වැරද්දක් තිබුණා. අපි ගොඩාක් අය මැරුවා කියලා. ඒ හෘද සාක්ෂිය විසින් තමයි ගොඩක් අය ටිකක් නිහඬව හිටියානේ. මොකුත් කිව්වේ නෑනේ මෙහෙම එකක් වුණා කියලා. ඒ නිසා අපිට කවර තත්වයක් යටතේවත් යුද්ධය කියන එක අගය කොට සලකන්න බෑ. මිනිස්සු මරණ එක, සත්තු මරණ එක කවර තත්වයක් යටතේවත් බුදුදහම අගය කරන්නේ.
ඒක බුදුදහමේ ස්වභාවය. හැබැයි ඉතින් එවැනි ඒවා ඉතින් ඉස්සරහට ලෝකේ ගලා යෑමත් එක්ක යුද්ධය, සාමය, නැවත යුද්ධය, නැවත සාමය, කලකෝලාහාර ආදී දේවල් විටින් විට අවස්ථාවට අනුකූලව ඒ රටවල විවිධ විදිහට පවතිනවා. අර අපි දැන් ඒක වෙන විකල්පයක් නැති තැන සමහර විට එකම විකල්පය ඒකනම් කියලා නොකල යුත්තක්. නමුත් වෙන විකල්පයක් නැහැ කියන මතයෙන් ඉඳගෙන අමාරුවෙන් අකමැත්තෙන් අපි නෙමෙයි යම් නායකයෙක් හෝ රජ කෙනෙක් ඒ ඝාතනය කරලා අවසන් කරාට පස්සේ වැසියෝ විදිහට අපිට කිරිබත් කාලා සමරන්න දෙයක් ඒකේ නැහැ. නෑ එවැනි තත්ත්වයකට යනවා නම් ඒක මිනිස්සුන්ගේ තියෙන දුර්වලතාවනේ. ඒ කියන්නේ මරණ වෙනුවෙන් කවර තත්ත්වයක් යටතේවත් බෞද්ධයෝ සතුටු වෙන්නේ නැහනේ. කවර කෙනෙක් මැරුවත් බෞද්ධයෝ නම් ඇත්ත බෞද්ධයෝ සතුටු වෙන්නේ නැහැ. ඉතින් ඔය වගේ දේවල් අතිශය සාමාන්‍යයි මේ ලෝකේ පැවැත්මත් එක්ක එක් යුග සංක්‍රාන්ති සමවල විවිධ විදිහට ඉන්නවා. එතකොට මිනිස්සුන්ගේ දුර්වලතා අඩුපාඩු හින්දා ඉතින් අර විදිහට කැවුම් කිරිබත් කාලා සමරන තැනකට යනවා. ඒවා දැඩි දුර්වලතා මිනිස්සුන්ගේනේ නරක තත්ත්වයන්. එතකොට අපි දැන් තේරුම් ගත්තා විවිධ ආකාරයෙන් අපි සතුන් ඝාතනය කිරීම සම්බන්ධව සහ මනුෂ්‍යයන් ඝාතනය කිරීම සම්බන්ධ කරුණු කාරණා. ඊට අමතරව අපි හොයලා බලන්න ඕන තව විශේෂ කාරණයක් තියෙනවා මේ ප්‍රාණඝාතය සම්බන්ධව. ඒ තමයි ඔබ මතක් කරොත් කාලයකට උඩදී ශ්‍රී ලංකාව වාර්තාවක් පිහිටෙව්වා සියදිවි හානි කර ගැනීම මතින්. ලෝකේ වැඩියෙන්ම සියදිවි හානි කර ගන්න රට බවට එක්තරා වර්ෂයක නාමකරණයට ලක් වුණා අපේ මේ සිංහල බෞද්ධ රට. එතකොට අපිට ජීවිතය උගන්වන ජීවත් වෙන්න ඕන විදිය කියලා දෙන පන්සිල් රකින්න නිති පිරිත් සජ්ජායනයේ සවන් දෙන අපිට ජීවිතේ යම් ගැටලුවකට මුහුණ දුන්නාම අපිට ස්වාමින් වහන්සේ කෙනෙක් එක්ක සාකච්ඡා කරලා අපිට ඒකට උත්තරයක් හොයාගන්න පුළුවන් නම් නැත්නම් අපි මේ තාක් දුරට කියවලා තියෙන පොතපත පරිශීලනය කරගැනීමෙන් ලබාගත්තු දැනුමෙන් අපිට මේ ප්‍රශ්නේ निराකරණය කරගන්න බැරි නම් ඒ වගේම මේ සමාජයේ පැතිරිලා තියෙන මේ දේවල් දිහා බලලා අපිට අපේ ජීවිතය හැඩගස්සා ගන්න බැරිද? ඉතින් මෙච්චර හොඳ වටපිටාවක් තියෙන මේ රටේ අපිම හදිස්සියේ ඇතිවන කෝපයකට එහෙම නැත්නම් විශේෂ තත්වයක් යටතේ ජීවිතේ හැර යන්න අප තීන්දුව කරනවා. ඒ මනුෂ්‍ය ඝාතනයක් විදිහට තමයි මට නම් දැනෙන්නේ. මම අපේ ස්වාමින් වහන්සේගෙන් දැනගන්න කැමති මේ සියදිවි හානි කර ගැනීම කියන එක බෞද්ධයෙක් විදිහට අපි කොහොමද තේරුම් ගන්න ඕනේ මේක කොයිතරම් ලොකු පාප කර්මයක්. ඇත්තටම දැන් හැම ඝාතනයක්ම අපි කරන්නේ තරහෙන්. ඒ කියන්නේ ද්වේෂය මුල් වෙලා තමයි අපිට පුළුවන් කෙනෙකුට දඬුවම් කරන්න, හොඳට ගහන්න, ඒ වගේම මරන්න. ඒකේ උපරිමය. ඒකේ උපරිමය අහපව් අර ඒ දේශේ එන එකත් එක්කලා අම්මා තාත්තා මරණ තැනට යන්නේ පංචානන්තරීය පාප කර්ම කියන එකේ ඝාතනනේ ප්‍රාණ ඝාතනේ නැවතත් ප්‍රධාන වෙන්නේ අම්මා මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම බලන්නකො ප්‍රාණඝාතයට සම්බන්ධම තමයි තුනක්මනේ. ඝාතන වගේ එකක් තමයි නැවත බුදුන්ගේ ඇඟේ ලේසෙලවීමනේ. ඒ කියන්නේ ඒ වගේ ප්‍රධානයි මේ ප්‍රාණඝාතය කියන එක. එතකොට මේ ඝාතන කියන එක වෙන්නේ ඇත්තටම ද්වේෂ සහගත සිතක් මුල් කරගෙන තමයි එන්නේ. ඒක ලෝභය මතිනුත් පැන නගිනවා, මෝහය මතිනුත් පැන නගිනවා. හැබැයි විශේෂ වෙනවා ද්වේෂ සහගත මනෝභාවය. දැන් සියදිවි නසා ගැනීමේදී කෙනෙක් තරහෙන්ද මැරෙන්නේ අපිට පේන්නේ කැමැත්තෙන් මැරෙනවා වගේනේ. හැබැයි කැමැත්තෙන් මැරෙනවා වගේ පෙනුනට ඒකේ තියෙන්නේ දෝමනස්ස සහගත භාවයමයි. ඒ කියන්නේ ද්වේෂ සහගත භාවය. දැන් උදාහරණයකට හිතන්නකෝ පෙම්වතෙක් සහ පෙම්වතියක්. එතකොට පෙම්වතා අහිමි වීමෙන් පෙම්වතිය සියදිවි නසා ගන්නවා. එතකොට එයාගේ තියෙන ද්වේෂය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඒ කියන්නේ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ කියන තැනින් මා ප්‍රිය කෙනා, මා පතන කෙනා, මා බලාපොරොත්තු වෙන කෙනා මට අහිමි වීමේ ද්වේෂය තියෙන තරහයි. මා පතන කෙනා මට හිමි නොවන විට මා තුල පවතින තරහ මට නැති හින්දා තව කෙනෙකුට හිමි වෙන හින්දා එහෙම නැත්තම්
තරහක් තියෙන්නේ. ඒ තරහ වචන වලින් ක්‍රියාවෙන් කරන්න බෑ අවසානයේදී මා මැරෙන තැනට මා යනවා. ඒක එන්නේ එතකොට දේශමූලිකව. ඊගාවට අපි සමහර අවස්ථා තියෙනවානේ මට තියෙනවා දැඩි ඔලුව කැක්කුමක්. මාගේ හිස රදයට මා පුදුම තරහක් තියෙනවා. අකමැත්තක් තියෙන්නේ. දැඩි තරහෙන් ඉඳලා ඒ කියන්නේ අපි කවුරුත් ලෙඩ වෙනවට කැමති නෑනේ. කෙනෙකුට බරපතල ලෙඩක් තියෙද්දි මේකට වැඩිය හොඳයි මැරිලා යනවා නන්නේ. උපාසකම්මලත් කියනවා. තවටත් කියනවනේ එහෙම. ඔව් තවටත් කියනවා. එතකොට මේ කතාවටත් එහෙම කියනවා ඔළුව රදේ හින්දා කෙනෙක් මොකද අපි දැඩි ලෙසම තරහ වෙන්නේ අපි ලෙඩ වෙනවට අපි වයසට යනවට අවසානයේදී අපි මැරෙනවට. හැබැයි ලෙඩ තත්වයට අර රෝග තත්වයේ නිසාම දැඩි තරහට කෙනෙක් සියදිවි නසා ගන්නවා. දැන් මේ විදිහට සියදිවි නසාගන්නේ ද්වේෂයෙන්. එතකොට එහෙම තරහෙන් මිය යන අය බහුතරයක් වෙලාවට 99.99%ක්ම සතර අපායටම යන්නේ. ඇයි තරහෙන් මැරෙන්නේ. ඒ කියන්නේ වැඩි ප්‍රතිශතය ද්වේෂයෙන් මැරෙන හින්දා අපාය යන්නේ සියදිවි නසා ගැනීම කියන එක මහා පාපයක්. කවර තත්වයක් යටතේ වුවත් ලැබිච්ච වටිනා මිනිසත් භවයනේ. කියන්නේ මේ මනුෂ්‍ය භවය කියන්නේ කන කැස්බෑවා වියසිදුරෙන් අහස දෙස බලනවා වගේ කියලානේ. වියසිදුර ළඟම ඉඳලාද නෑ මුහුදෙදි වියගහ දෙකට කැඩිලා කන කැස්බෑවට ඒ වියගහ එකතු වෙලා හමු වෙන තැනකදීනේ. ඒ තරම් අතිශය දුර්ලභයි මනුස්ස ජීවිතේ. එතකොට එවැනි මනුස්ස ජීවිතයක් කෙනෙක් කුමන තත්ත්වයක් යටතේ හරි නැති කර ගන්නවා නම් දැන් මම් ප්‍රියන්ත මහත්තයා කියන්නේ තප්පරයක් හරි ඉස්සරහට ඉන්න පුළුවන් නම් ඉන්න උත්සාහ කරන්න කියලා. ඒ කියන්නේ තප්පරයක් හරි ඉන්න පුළුවන් නම් ඉන්න උත්සාහ කරන්න කියලා. ඒ කියන්නේ අපි අමුවට නේද මට සමහර වෙලාවට වැඩියෙන් පැණි රහ જાති එහෙම හම්බ වෙනකොට මම කල්පනා කරනවා අමුවට මැරෙන්න ඕනේ නෑනේ විනාඩියක් හරි වැඩියෙන් ඉන්න මේක නොකා ඉන්න එක හේතුවක් නේ. ඒ වැඩියෙන් හිටපුවාම අපිට හිතට ගොඩක් දේවල් පුහුණු කරන්න පුළුවන්. අපේ දහම්මග පෝෂණය කරන්න පුළුවන්. දීර්ඝායුෂ වටින්නේ ජීවිතේ නැති කරගන්න නැතුව ප්‍රියන්ත මහත්තයා මේ අවබෝධය වැඩි කරගන්නනේ. අපේ පාරමිතා ටික සම්පූර්ණ කරගන්නනේ. ඉතින් අර ඒක දැඩි මුග්ධ භාවයක් එක්ක තමයි දැන් ඉතින් මගේ වැඩ ඔක්කොම ඉවරයි. දැන් මැරිලා ගියත් කමන්නේ ගොන් කතා. නේද? ඒක වයසට ගිහිල්ලා සමහර අය කියනවනේ මෙලෝ දෙයක් නැහනේ. ඇතුලේ හිස් සිටින්නේ මං ඉතින් දැන් මගේ වැඩ ඉවරයි. මං සැඳෑ සමේ හරි නිදහසෙන් දරුවෝ දීලා ඉවරයි. ඉඩ කඩම් පවරලා ඉවරයි. ඉතින් දැන් මට මෙහෙම එක තැන හිටියත් ඕන තරම් කල් ඉන්න සල්ලි තියනවා, පෙන්ෂන් එක තියනවා. දැන් ඉතින් මන්නේ එහෙම නිදහසක් නෑ. නිදහසේ උපරිමයට නම් සෑහෙන්න වැඩ කරගන්න තියෙනවා. ඒ වුණා උන්ද රහත් වෙලා ඉන්න ඕනනේ. එහෙම කාටවත් ඒ කතා කියන්නෙත් මෝඩකමට. පව් ඉතින් ඒ අයනේ. ඒ අයට කියන්න ඕනේ ඉතින් ඒ හදන්න ඕනේ නේ. ඒ පුටු උඩට වෙලා හාන්සි පුටු උඩට වෙලා තමයි කියන්නේ එහෙම. නේ හාන්සි පුටු උඩට වෙලා තමයි කියන්නේ. තව අර තියෙන ටික එහෙම අකුල ගන්න අය තව වර්ණනා කරනවා. අම්මා ඉතින් අපිට යුතුයකම් කළානේ තවත් කරනවානේ. gediya පිටින් ඔය එන එකත් අපිටමනේ. එහෙමම කියලා අර තව උස්සලා තියලා ඉතින් පොඩි උන් වටේට තේ කෝප්ප වතුර ඉවත් ගෙනත් දෙනවා. ඒ ගන්න පුළුවන් ටිකක් ගන්න ආයෙත් ඇඳගෙන හොඳට ඉන්නවා. ඒ කියන්නේ අපි ඇත්තටම එහෙම කියනවනම් වැරදි. මොකද අපේ මේ හිත පුහුණු කරනවා කියන එක ඉවර වෙන්නේ රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණාමනේ. උපරිමයෙන් නේද? අවමෙන් සෝතාපට්ටි ඵලයටපත් වුණාම. ඒ නිසා මං කියන්නේ ලෙඩ ඇඳේ හරි කමක් නැහැ. අර උදේ කිව්වා වගේ හිතට අහු වෙන එකක් අල්ලගෙන පුළුවන් තරම් ඉන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ බලෙන් නෙමෙයි අපිට බලෙන් ඉන්න බෑනේ. හිතට අහු වෙන එකක් හොඳ යහපත් කල්පනාවකින් කමටහනක් මෙනෙහි කරන්න. සියලු සත්වයෝ සුවපත් වේවා කියලා මෙනෙහි කරන්න. එක දහම් වචනයක් ප්‍රගුණ කරන්න හිතෙන්නේ. මොකද සිතන යන්නේ ඊගාව භවයට. සිත යන්නේ ඊගාව භවයට. ඒ හින්දා අපි හිතට හැම වෙලාවෙම හොඳට අහු වෙන එකක් ඊගාවට අරගෙන යන්න හදාගෙන තියෙනවා. ඉතින් ඒ නිසා සියදිවි නසා ගන්න කවුරුත් හිතන්නවත් හොඳ නැහැ. කාටවත් ඉඩ දෙන්නවත් හොඳ නැහැ. කවුරු හරි කෙනෙක් එහෙම කිව්වොත් පුළුවන් තරම් අවස්ථාව අරන් එයත් එක්ක අපි කතා කරන්න උත්සාහ කරන්න ඕනේ. කල්යාණ මිත්‍රත්වය ඒකයි ප්‍රියන්ත මහත්තයා. දවසක් මට මතකයි දැන් අවුරුදු 6 7 8කට කලින් වගේ මගේ ඉස්සර පන්තියකට ආපු ළමයෙක්. ඒ ළමයා
කෝල් එකක් දීලා හදිස්සියෙම ගෑනු ළමයි කතා කරලා මේ සාදු මං මැරෙන්න යන්නේ හෙට මැරෙනවා මේ එතකොට පන්ති එන්නෙත් නෑ අවුරුදු 2ක් විතර හෙට මැරෙනවා සාදු මට හැමදේම නැති වුණා මේ කොහොම හරි මං හිතාගත්තා ඉතින් යාළු වෙලා හිටපු කොල්ලා තරහ වෙලා කියලා මං කෝ එහෙමද ඒත් එක්කම මගේ ඔළුවට ආවා යකෝ මේ කෙල්ල මැරුණොත් අවසානයේට මටනේ කෝල් එක අරන් තියෙන්නේ මම මගේ හිත කියනවා ඒ ගමන් මං කිව්වා පුතේ මේ ඔයා එහෙමද ඊට පස්සේ කිව්වා මම මෙහෙම ළමයෙක් එක්ක මං කිව්වා පුතේ ඔයා හොඳ වැඩක් කරන්න මම ඔයාලට හොඳ වැඩක් කියන්න හැබැයි මේ දවස් 21ක් කාලය ඕනේ ඒ 21 දී ඔයා මොකද කරන්න ඕනේ පොතක් අරන් ලියන්න ඕනි ඒ ළමයාගේ නම ඔයාලා ආපු ගියපු තැන් කාපු බීපුවා හම්බෙච්ච අවස්ථා ෆෝන් එකෙන් කතා කරපුවා මල්වත්තට ගියා නම් එව්වා ක්ලාස් ගියා නම් එව්වා ගිය බස් එකේ ගිය සීට් එක මෙහෙම තොරතුරු මට දවස් 7කින් කෝල් එකක් දෙන්න ඊට පස්සේ ඔයා ඕක දිගට මේන්ටේන් කරන්න ඕනේ පොත අරන් ලියන්න ඊට පස්සේ මට ඒවා දරා ගන්න බෑ මැරෙන්න හිතෙන මං කෝ සේරම ලියා දරා ගන්න බැරිව ලියන්න වචනේ ඊට පස්සේ දැන් මාත් ඉතින් පව් කියලා හිතලා විනාඩි 40ක් විතර කතා කළා ඊට පස්සේ කිව්වා ඊට පස්සේ හොඳයි සාදු තියන්නම් කියලා තිබ්බා ඊට පස්සේ මට ආයෙ කතා කරෙත් නැහැ මොකුත් නැහැ මාසෙකින් විතර මම දැක්ක කුරුණෑගලින් ඒ ළමයා යනවා කොහේ හරි ගමනක් යනවා හැබැයි දැන් මම මැරිලා නැහැ කියන්නේ මැරිලා නැහැ ඒක මම දැනගත්තා මැරිලා නැහැ කියලා ඒක එදා තමයි මම සතුටු වුණේ අඩුම කෝල් එකක්වත් දුන්නේ නැහැ මැරුන්නේ නැහැ කියලා මේ මං අහන්න ගියෙත් නැහැ ඒ ගමන මේ එදා දැක්කා කෙල්ල මැරිලා නැහැ කියලා මං ඊට පස්සේ මේ දැන් මං කලේ මොකක්ද මැරෙන්න කියලා කියනකොට අපි එහෙමද අනේ මැරෙන්න එපා කියලා හරියන්නේ දැන් ඊගාව මොහොත වෙනස් මේ හිතනේ අරමුණ වෙනස් කරගන්න. ඒ බැරි වෙලා හරි එහෙම ලියන්න ගත්තොත් තින් තොරතුරු කියන්නේ තව පැය භාගයකින් මැරෙන්න හිතන කෙනා නෙමෙයි ඉන්නේ. අනිත්‍යයිනේ මේ බුදුදහමට අනුවනේ. ඒක අනිත්‍යයි. එතකොට අපිට පුළුවන් කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඔබට ඔබේ සීමාවෙන් ඒ වගේ මැරෙන්න හිතෙන අය මැරෙනවා කියන අයව වළක්වා ගන්න ඔබට පුළුවන් ඒ කටියට ඇහුම්කන් දෙන්නනේ. මේ අය කියපුවත් ඇතිනේ. ඒක තමයි කල්යාණ මිත්‍රත්වය. ඒ හින්දා අපි නොසලකා හරිනවා නන්නේ. ගෙවල් අතලේ කවුරු හරි සියදිවි නසා ගන්නවා නම් එයාට සවන් දෙන කෙනෙක් නැති එකක්. ඒ නිසා අපි කතා කරන්නේ එවැනි එකක් නෙමෙයි. සියදිවි නසා ගැනීම කියන්නේ කවර තත්ත්වයක් වුවද යටතේ වුවත් මහා පාපයක් ඒකාන්තයෙන්ම අපාය යන්න හේතු වෙන එකක්. හොඳයි. අපි දැන් තේරුම් ගත්තා සියදිවි හානි කර ගැනීම මහා පාපයක් බව සහ ඒකට අපේ හිත යොමු වෙන්නේ අපි සිත තුළ ඇති වෙන ද්වේෂය කරන කොටගෙන කියන එක. නමුත් ද්වේෂයෙන් තොරව සියදිවි හානි කරගන්න හිතෙන අවස්ථාවක් ගැන මම ඔබේ අවධානය යොමු කරලා ස්වාමින් වහන්සේගෙන් ඒ ගැන ප්‍රශ්න කරන්න කැමතියි. ඔබ දන්නවා ඇති අහලා තියෙන වචනයක් සානුකම්පිත මරණය කියලා. සමහර රටවල මේ සඳහා අවසර දීලා තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ මෙහෙම දෙයක්. දැන් අපි හිතමු උදාහරණයක් වශයෙන් මම යම්කිසි රෝගී තත්වයකටපත් වෙලා ඉන්නවා. කිසි දිනක මට නැවත ගොඩ එන්න බෑ. කියන්නේ මම ඇඳ මත ඉන්නවා මට මූණ දිහා බලන්න පුළුවන් යම් ප්‍රතිචාරයක් දක්වන්න පුළුවන් නමුත් කවදාවත් නැවත ප්‍රകൃති තත්වයට එන්න බෑ. එවැනි තත්වයක තවදුරටත් මේ විදිහට ජීවිතේ පවත්වාගෙන යෑමේ තේරුම කුමක්දයි කියලා මට හිතෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක මට ඉල්ලීමක් කරන්න පුළුවන් මගේ වෛද්‍යවරයාගෙන් තවදුරටත් මට මෙහෙම ජීවත් වෙන එකේ තේරුමක් නැහැ. නැවත මට ප්‍රകൃති තත්ත්වයටපත් වෙන්න අවස්ථාවකුත් නැහැ. ඒ හින්දා මට මරණයටපත් වෙන්න අවස්ථාව දෙන්න කියන ඉල්ලීම වෛද්‍යවරයාගෙන් කරන්න අවස්ථාව තියෙනවා සමහර රටවල. සමහර රටවල නීතියෙන් අවසර දීලා තියෙනවා මේ සානුකම්පිත මරණය ඉල්ලා සිටින්නෙකුට ඒ සියලු තත්ත්ව සලකලා බලලා අවශ්‍ය නම් සානුකම්පිත මරණයට අවසර ලබා දීමට. නමුත් වාසනාවට අපේ රටේ සානුකම්පිත මරණයටවත් අවසර නැහැ. නමුත් මේ මිනිසුන්ගේ හිත ක්‍රියා කරන විදිහ පිළිබඳ අධ්‍යයනය කරන එක බෞද්ධ වන අපට අතිශය වැදගත්. මම ස්වාමින් වහන්සේගෙන් දැනගන්න කැමතියි මේ අපි අතර ඉන්න කෙනෙකුට එවැනි තත්ත්වයක් උද්ගත වෙලා ඔහු සානුකම්පිත මරණය අපේක්ෂා කරනවා නම් එතන ද්වේෂ සහගත සිතුවිල්ලක් නැහැ. ඔහු දන්නවා මේ අනිත් අයට කරදරයක් වෙවි ඉන්නවට වැඩිය හොඳයි. මමත් වද වේදනාව විඳමින් අනිත් අයටත් කරදර දෙමින් මුදල් වියදම් කරමින් හැමෝම වෙහෙසටපත් කරමින් ඉන්නවට වඩා හොඳයි මේ ජීවන ගමනින් සමවරන් යන එක කියලා හිතන එක. ස්වාමීන් වහන්සේගේ අදහස් කුමක්ද? ඔව් ඒක ඇත්තටම මෙවැනි තත්ත්වයක් යටතේ කමක් නැහැ. කෙනෙකුට තහවුරු වෙලා තියෙනවා නම් මගේ මරණය අවමංගල්‍යයක් නොකරගෙන මංගල්‍යයක් කරගන්න තත්වයට මට යන්න පුළුවන් කියලා.
ඒ කියන්නේ මට විශ්වාස නම් මේ කයෙන් සිත ගැලවිලා යනකොට මම සූදානම් සුගතියට යන්න කියලා. එවැනි දැඩි විශ්වසනීය තත්ත්වයක් යටතේ කෙනෙක් එහෙම කළාට කමක් නැහැ කිය හැකි. එහෙම කරන්න අතිශය අමාරුයි. හැබැයි දැන් කෙනෙකුට පුළුවන් නම් වෛද්‍යවරයාගෙන් ඉල්ලා සිටින්න වචනෙන් එහෙමනම් ලියලා දෙන්න පුළුවන් නම් ඒකේ අදහස යාගේ හිත හොඳට වැඩ කරනවා කියන එක. එතකොට ඊගාවට කෙනෙකුට පුළුවන් නම් ධර්මයේ යම් යම් කොටසක් ස්පර්ශ කරලා තියෙනවා නම් එහෙම මම මේ වෙලාවේ මට ලැබෙන ඕනෑම දෙයක් බාර අරගෙන නොලැබෙන ඕනෑම දෙයකුත් බාර අරගෙන නොලැබෙන ඕනෑම දෙයකුත් නොසලකා ලැබෙන ඕනෑම දෙයකුත් නොසලකා මම මේ ඇතුලේ වැඩ කරන සිතටයි මම පණිවිඩය දෙන්න ඕනි. මම ඇතුලේ වැඩ කරන සිතයි පුහුණු කරන්න ඕනි කියලා මම හිතනවා නම් කෙනෙක් හිතනවා නම් ඒක තමයි බුද්ධිමත්කම. ඒ කියන්නේ ඒ තරම් අවදානමක් තමයි තියෙන්නේ මරණය. අපි ඒ අස්සම් කරලා කියපු මොහොතෙත් ප්‍රියන්ත මහත්තයා කිව්වට පස්සේ ඉඳන් ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය දුගතිය යන්න හේතු වෙන්න පුළුවන්. ඒ කියන්නේ මම දන්නවා දැන් මැරෙනවද. එතකොට ස්ට්‍රෙස් වෙනවා සාමාන්‍ය කෙනෙක්. ආතතියටපත් වෙනවා. දැන් මැරෙනවා, දැන් මැරෙනවා, දැන් මැරෙනවා. එතකොට ලෝකෙ නැතිව මතක් වෙනවා. හැබැයි ඔක්කොම අයින් කරලා මැරෙන්න වගේ කියලා ලකුණු පහළ වුණත් මම වේගයෙන් හිතට පුහුණුවක් කරනවා නම් පුඤ්ඤ ශක්තිය ආඩ්‍යභාවය නැවත නැවත සංතරපණය කරනවා නම් හිතේ එහෙම නැත්නම් මෙත් සිතක් පුහුණු කරනවා නම් අර ලැබෙන නොලැබෙන සලකන ජරා ගොඩද නැද්ද කියන එක හිතන්නේ නැතුව. يعني මේ දෙක තුනම අමාරු තත්ත්වයක්. ඒ හින්දා තමයි කරන හැම පින්කමකදීම ඔබ ප්‍රාර්ථනා කරන්න ඕනේ මට සුඛ මරණයක් උදා වේවා කියලා. යහපත්ව මැරෙන්න, හොඳට මැරෙන්න, සුවපත්ව මැරෙන්න, සහනයකින් මැරෙන්න ලේසි නෑ. අපහසුයි. ඒක දුෂ්කර ක්‍රියාවක්. ඒ නිසා අර විදිහට සානුකම්පිත මරණයකටත් බුදුදහම නම් කිසි විටකත් ඉඩ දෙන්නේ නැහැ. මං කැමැත්තෙන් අස්සම් කරලා මැරෙන්න. මං කැමැත්තෙන් කියලා මට මැරෙන්න මේ එන්නත් කරන්න කියලා නම් බුදුදහමේ කිසිම විදිහකින් ඉඩක් දෙන්නේ නැහැ. ඒක එහෙමුණොත් අපි වැරදි තැනක නරක මෝඩ අදහසක් විදිහට තමයි ඒක ක්‍රියාත්මක කරවන්නේ. හොඳයි අපි දැන් මේ අපි කල් වෙලාවත් කෙමින් ඉක්මවගෙන යනවා. අපි මම හිතන්නේ ගොඩාක් පැතිකඩවල් ඔස්සේ මේ ප්‍රාණඝාතය පිළිබඳව අපි විශ්ලේෂණය කරගත්තා. මම හිතන්නේ බෞද්ධ වශයෙන් අපේ යුතුයකම වෙන්නේ මෙවැනි සියලුම ධර්ම කාරණා අපි දන්නා දේ උනත් නැවත නැවත විශ්ලේෂණය කරලා අපි තුර ඒ පිළිබඳ තියෙන අවබෝධය ඊට ඉහළ තලයකට ළඟා කරගන්න උත්සාහ කරන එක තමයි සාංශාරික වශයෙන් උනත් අපට වැදගත් වෙන්නේ. ඉතින් ඇත්තටම මම ආරාධනා කරනවා ඔබ සියලු දෙනාටම අන්න ඒ විදිහට මේ පොඩි එක ශික්ෂා පදයක් වුණත් අපිට ගැඹුරට විග්‍රහ කරමින් විශ්ලේෂණය කරමින් අපේ ධර්ම ඥානය ඉහළ දමා ගන්න හේතු සාධක වෙනවා. නමුත් මේ ධර්ම සාකච්ඡාව අවසන් කිරීමට මත්තෙන් මම අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් විමසා දැනගන්න කැමතියි. මේ අපි මෙච්චර වෙලා ප්‍රාණඝාත සිදුවෙන ආකාර ගැන කතා කරේ. මේ ප්‍රාණඝාතයෙන් වැළකී සිටීමෙන් සාංශාරික වශයෙන් අපිට අත්වෙන ප්‍රතිලාභය මොන වගේද කියන එක පිළිබඳව. ඔව් ඇත්තටම ප්‍රාණඝාතයෙන් වැළකීම කියන එක හරිම සතුටක් වෙනවා. ප්‍රාණඝාතය කරපු කෙනාට ලොකු විඳවීමක් තියෙනවානේ. පසුතැවීමක් තියෙනවා. ඒ මේ වෙලාවේ ලැබෙන සාන්දෘෂ්ටිකානිසංසය නම් මම කිසිම මිනිස්සෙක් මරලා නැහැ. මම කිසිම සතෙක් මරලා නැහැ. මේ කාලය තුලවත් කියලා නේද? නැත්තම් මේ වර්ගයේ සත්තු මම මරලා නැහැ කියලා කෙනෙකුට සතුටු වෙන්න පුළුවන් නම් සතුටු වෙනවා නම් ඒකම තමයි පින. මගේ ක්‍රියාවලියත් එක්ක සතුටින් ඉන්නවා. ඒ වගේම ඒකාන්තයෙන්ම ඉතින් සංසාරේ සුගතිගාමී වෙන්න මහා උපකාරයක් වෙනවා. කියන්නේ අපායට වැටෙන්නේ නැතුව ඉන්නේ. ප්‍රාණඝාතයෙන් වෙන් වෙන අයගේ හැමතිස්සෙම ක්‍රියාත්මක වෙන්නේ නැවත මෛත්‍රී සිතනේ. ඒකට ප්‍රතිවිරෝධය. ඒ කියන්නේ ද්වේෂය යටපත් කරන්න හැමතිස්සෙම යාලා ක්‍රියාත්මක වෙනවා. ද්වේෂය අයින් කරලා දාන්න. ද්වේෂය හිතෙන් පළවා හරින්න තරහ ස්වභාවය අයින් කරලා දාන්න තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ
අපි අනිත් අයගේ බය නැති කරනවානේ. ඇත්තටම කිව්වොත් එහෙම අපි අර අභය දාණය දෙනවා කියලා එකක් කරනවානේ සත්තු නිදහස් කරගෙන. අභය දාණය දෙන හොඳම අවස්ථාව හොඳම ආකාරය තමයි ප්‍රියන්ත මහත්තයා කුමක්ද? අපි ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්න එක. අපිට පුළුවන් කමක් නැහැ මේ ලෝකයේ සියලු සත්තුන්ගේම මරණ බය නැති කරන්න. කාටවත් පුළුවන්ද? සියලු සත්ත්වයන්ගේ මේ ලෝකේ ඉන්න මරණ බය නැති කරන්න අපිට බෑ. හැබැයි අපිට පුළුවන් මම නිසා අනිත් සත්ත්වයන්ට ඇති වෙන බය නැති කරන්න. මගේ ගෙදර ඉන්න අයට, ගමේ ඉන්න අයටනේ, රටේ ඉන්න අයට මා නිසා අනිත් සත්ත්වයන්ට මරණ බය ඇති වෙන එක මට වළක්වන්න පුළුවන්. ලෝකේ සියලුම සත්ත්වයන්ගේ මරණ බය නැති කරන්න ඔබටවත් මටවත් බෑ. ඒ නිසා අපි තනියෙන් අතිශය පෞද්ගලිකව තමයි මේක පුහුණු කරගෙන යන්නේ. එතකොට හොඳම අභය දාණය දෙනවා නම් කෙනෙක් ඒ තමයි එයා පාණාතිපාතා සිල්පදය දිවි හිමියෙන් ආරක්ෂා කරනවා. ඒ වගේම ඔබ දන්නවනේ දීර්ඝායුෂ ලැබෙන්න හේතුවක් කියලා නේද? අර ධම්මපාල කුමාරයා මැරිලා කියලා දිසාපාමොක් ඇදුරුතුමා තාත්තට ඇටකටු ගොඩකුත් අරිනවා. කියනවා කිසි විදිහකට මගේ පුතා මැරෙන්න විදිහක් නැහැ. මගේ පුතා මැරෙන්නේ නැහැ. දිසාපාමොක් ඇදුරුතුමාට හරි ප්‍රශ්නයක්. කොහොමද එහෙම වෙන්නේ? මෙයා විශ්වාස කරන්නේ නැහැ නේද? අර ඇටකටු එරියත් විශ්වාස කරන්නේ නැහැ. ඒ ගමන මොකද්ද මේකේ රහස කියලා හොයලා බලනකොට කියනවා මගේ පවුලේ හැමෝම නිති පන්සිල් රකින්නවා, පොහොය අටසිල් රකින්නවානේ. ධම්මෝ හවේ රක්කති ධම්මචාරි. ඒ කියන විශ්වාසය කියන්නේ ප්‍රාණඝාත නොකිරීමේ ආනිසංශයක් තමයි අඩු ආයුෂෙන් මැරෙන්නේ නැත්තේ. ඒ කියන්නේ එවැනි අවස්ථා ඕනිතරම් අපිට ශාසනයේ ධර්මයේ හම්බෙනවා. එතකොට අපිට ඒකාන්තයෙන්ම මේ වෙලාවේ සතුට වගේම ප්‍රාණඝාතය කියන එක ඇත්තටම මුලට ඇවිත් තියෙන්නේ ඒ සිත ඒ වචනේ අපි කියනවානේ මැරෙන්න ගහනවා කියලා. සමහර වෙලාවට ගහනවා මැරෙන්න ගහනවා මරන්න හිතෙනවා. ඒ කියන්නේ සිතෙන්, කයෙන්, වචනයෙන් තුනෙන්ම අපි මරනවා. සම්පූර්ණ වෙන්නේ නම් හොඳට ගහලා මැරුවට පස්සේ. හැබැයි කෙනෙක්ගේ මේ සිතත් මට මරන්න හිතුණා කියන හිතත් යම් දවසක නැති වෙනවද? අන්න අපි දේශය කියන එක පළවා හැරීමේ තත්ත්වයක් නේ. එහෙම පටිඝ තත්ත්වයන් අයින් වෙලා යනවා. ටික ටික නෙන්නේ. ඔක මේ වෛරය කියන එක හිතේ විවිධ විදිහට ගොඩ නැගෙනවා. එතකොට මේ ප්‍රාණඝාතයම ප්‍රමාණවත් වෙනවා අපිට පුළුල්ව ධර්මයේ සියල්ල ਵਿਚාරය කරගන්න. සියල්ල ਵਿਚාරය කරගන්නවා කියන්නේ ප්‍රාණඝාතයේ පිළිබඳව මනා දැක්ම නිසි ලෙස දැනෙනකොට මෝහය කියන අන්ධකාරය අපෙන් අත මිදිලා යනවා. විද්‍යාවම ආලෝකයම ප්‍රඥාවම පහළ වෙනවා. ඒකාන්තයෙන්ම මේ ජීවිතයේ සුවපත්භාවයටත් සසර සුවපත්භාවයටත් මේ ප්‍රාණඝාතයෙන් වැළකෙන එක ඊටාම හොඳයි. එතකොට ඔබ අර මේක ඇත්තටම මේ ගේ ඇතුළට කොහොමද සීමා කරගන්නේ? එතකොට ගම ඇතුලේ ඔබේ වපසරිය තුල ඔබ කොහොමද සනිටුහන් කරගන්නේ කියන එකත් ඊටාම වැදගත්.